ආයුබෝවන් අද අපි අපේ ප්‍රවේණ විද්‍යාව පාඩමේ ආවේනික රෝග කියන කොටස ගැන තමයි අද අපි සාකච්ඡා කරන්න ලෑස්ති වෙන්නේ. මොකද්ද ආවේනික රෝගයක් කියලා කියන්නේ? අපිට ඇති වෙන රෝග කීපයක් තියෙනවා. බෝවන රෝග තියෙනවා, මෝනවන රෝග තියෙනවා. එහෙම කතන්දර තියෙනවානේ. මොකද්ද මේ ආවේනික රෝගයක් කියලා කියන්නේ? ආවේනික රෝගයක් කියලා කියන්නේ ජානමය හේතුවක් නිසා. ජානමය හේතු ජානවල සිදුවන දෙයක් නිසා ඇති වෙලා ඒ ජාන වලින් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන රෝග. ඒ රෝගය ඇති වෙන්නේ ජානමය හේතුවක් නිසා. අනේ ඒක නිසා ඒ පුද්ගලයා අපි ළඟින් ආශ්‍රය කළා කියලා අපිට බෝ වෙන්නේ. එයාගේ ජාන තුල තමයි රෝගී තියෙන්නේ. ඒ ජාන තුලින් තමයි යාගේ රෝගය ප්‍රකාශ වෙන්නේ. ඒක යාත් එක කෑව බිව්වා කියලා යා ළඟින් ඉච්ච කියලා හැදෙන්නේ නැති. ඒ වගේම යාගේ දරුවන්ට එයා තුලින් ගමන් කරන්න හැකියාව තියෙන දෙයක්. එතකොට ඒක යන්නේ ජාන තුලින් පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන රෝගයක්. හරි අපි පොඩ්ඩක් ඒක ගැන මේ විස්තර විස්තර කතා කරමු. මානව ප්‍රවේණික ආබාධ ආවේනික රෝග පිටුවන්ක 9 තමයි ඔය අපෙල්ල ගන්න ඕනේ. ලියමු. ජානමය හේතු නිසා හටගෙන ජානමය හේතු නිසා හටගෙන ජානමය හේතු නිසා හටගෙන පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන රෝග පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන රෝග පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන රෝග ආවේනික රෝග ලෙස හැඳින්වේ. ආවේනික රෝග ලෙස හැඳින්වේ. ආවේනික රෝග ලෙස හැඳින්වේ. right. එහෙමනම් මෙහෙම අහන්න. මේ බලන්න. එතකොට මේ වෙනකොට අපි දන්නේ ආවේනික රෝග කියන්නේ සෛල ඇතුලේ වර්ණ දේහ ඇතුලේ තියෙන ජාන නිසා හටගෙන පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වෙන රෝග කියලානේ. මෙන්න මේ එහෙම සම්ප්‍රේෂණය වෙන ආවේනික රෝග ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. මම පුළුවන් තරම් බෝඩ් එක පාවිච්චි අඩු කරනවාට පේනවා මගියට කියලා හිතෙන සත්‍යවශ්‍ය කාරණා බෝඩ් එකේ ඉරලා ලංකල පෙන්නන්න තමයි කල්පනා කළේ. ඒකින් එක රෝග වර්ගයක් තමයි ජාන විකෘති. ජාන විකෘති නිසා හට ගන්නා රෝග. ඊගෙන පස්සේ ආයෙ කතා කරනවා දෙවෙනි එක තමයි ලිංග ප්‍රතිබද්ධ. ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හට ගන්නා රෝග. ආය හදමු ටිකක් සංකීර්ණ කතන්දරයක් එකපාරට තේරුම් ගන්න බෑ. නමුත් ඔයාලට මේක තේරුම් ගන්න පුළුවන්. එකපාරට බැලුවට එකක් තමයි ජාන විකෘති නිසා හට ගන්නා රෝග. අනිත් රෝග වර්ගය තමයි ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා හට ගන්නා රෝග. අපිට ඉතින් එකපාරට මේක කරගෙන යන්න බෑනේ. අපි ඉස්සෙල්ලම ජාන විකෘති නිසා හට ගන්නා රෝග මොනවද කියලා කතා කරලා බලමු. ජාන විකෘති නිසා හට ගන්නා රෝග කියලා කියන්නේ දැන් අපේ වර්ණ දේහවල තියෙනවනේ ජාන. මේ ජාන විවිධ වෙනස්කම් වලට භාජනය වෙන්න පුළුවන් ලිංගික ප්‍රජනනයේ චරිතය නට ගන්න. ලිංගික ප්‍රජනනයේදී ජන්මාණු හට ගන්නකොට ඌනන විභාජනයක් වෙනවා කියලා වාතයි. ඒ ඌනන විභාජනයේ අපි ඌනන විභාජනය කියලා 10 පන්තියේ ඉගෙන ගන්නේ ඉතා සරල විදිහට මතු පිටින් තමයි ඌනන විභාජනය ඉගෙන ගන්නේ. සම්පූර්ණ ඌනන විභාජනය කියන ඉතා සංකීර්ණ ක්‍රියාවලියක්. ඒකේ
අතුරු කොටස් අපි ඉගෙන ගන්න නැති මහා ගොඩක් කොටස් ටිකක් තියෙනවා. ඒ කොටස් වලදී වර්ණ දේහ එකිනෙක එකතු වෙන අවස්ථා යෝග කලා වියෝග කලා එහෙම අවස්ථා එනවා. අවතරණය කියලා එකක් තියෙනවා. මේ වගේ විවිධ ක්‍රියාවලිය වලට ලක් වෙනවා. එහෙම විවිධ ක්‍රියාවලිය වලට ලක් වෙනකොට වර්ණ දේහවල ඥානවල යම් වෙනස්කම් හට ගන්නවා. අන්න එහෙම වෙනස්කම් නිසා තමයි ඥානවල සිදුවන වෙනස්කම් නිසා තමයි විකෘති ඇති වෙන්නේ. අන්න එහෙම විකෘති නිසා යම් රෝග හට ගන්නවා. දැන් විකෘතියක් කියපු ගාම ඔයාගේ හිතේ ඇඳින්නේ ඒක ලෙඩක් මත විකෘති වෙනවට අකමැති කියන. නමුත් විකෘති කියන්නේ නරක දෙයක් නෙවෙයි. විකෘති කියන්නේ හොඳ දෙයක්වත් නෙවෙයි නරක දෙයක්වත් නෙවෙයි කියලා තමයි කියන්නේ. දැන් අපි කැමති නෑ අපේ ඇඟේ විකෘතියක් වෙනවා. අපිට උපදින දරුවා විකෘති සහිත දරුවෙක් වෙනවට කැමති. නමුත් විකෘති තියෙනවනේ හොඳ විකෘති සහ නරක විකෘති. විකෘති නිසා මේ ජීව පරිණාමය සිද්ධ වෙන්නේ. ජීව පරිණාමය සිද්ධ වෙන්නේ විකෘති නිසා. නැත්නම් විකෘති සිද්ධ වුණේ නැත්නම් හැමදාම එකම විදිහට තමයි ජීවින් හටගන්නේ. එතකොට විකෘතිකින් જાතිය හටගත්තේ නැත්නම් මේ වෙනකොට ලෝකේ ඉන්නේ වාට මතක ඇති අර ආදී සූපේ නම් මේ පන්ති දෙකන ගත්තේ ආදී සූපේ ඒකසෛලික නිර්වායු විෂමපෝෂී බැක්ටීරියාවක් හිටියා. අන්නේ බැක්ටීරියාව තමයි අද වෙනකන්. නමුත් ඒ බැක්ටීරියාව වෙනස් වෙලා මේ සාක සත්ව මහ විශාල ජීව සංතත් මේ සමූහයකට එක්ක අපි වගේ දියුණු ජීවීන් බිහි වෙලා තියෙන්නේ විකෘති නිසා. විකෘතියක් උනේ නැත්නම් වතුරේ මිනිහෙක්කට ගන්නෑ. වතුරේ පාට මිනිහෙක්කට ගත්තා නෙමෙයි. අපි ඒක දන්නවා. අපි පරිණාමයේ පාඩමෙන් මේව සාකච්ඡා කරලා තියෙනවා. විකෘති නිසා තමයි පොඩ ජීවීන් හටගන්නේ. ඒකට විකෘති හොඳ විකෘතිත් තියෙනවා නරක විකෘතිත් තියෙනවා. නරක විකෘති සහිත ජීවීන් පරිසරයෙන් ඉවත් වෙනවා. විනාශ වෙලා යනවා. හොඳ විකෘති සහිත ජීවීන් මේ පරිසරයට හොඳ අනුවර්තන දරන ජීවීන් දිගටම පරම්පරාව පවත්වාගෙන යනවා. එහෙම ජීව පරිණාම වෙලා තියෙනවා. එතෙන් මම මේ කියන්න හැදුවේ විකෘති හොඳ ඒවා තියෙනවා නරක ඒවා තියෙනවා. කොහොම නමුත් විකෘති නිසා රෝග හට ගන්නත් අන්න එහෙම හට ගන්නවා. යම් ඥානයක යම් කොටසක වෙනස් වීමක් නිසා විකෘතියක් හටගෙන ඒ විකෘති මේ ඥානයේ විකෘතියක් නිසා හට ගන්නා රෝග ඒවට කියනවා ඥාන විකෘති නිසා හට ගන්නා ප්‍රවේණික ආඝාත කියලා. අපි නෝට් එක පොඩ්ඩක් ලියලා ඉමු. මේවා ප්‍රධාන ආකාර දෙකකින් එක ඥාන විකෘති හා ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. ඥාන විකෘති හා ඒ නිසා ඇතිවන ප්‍රවේණික ආබාධ. ලියමු. වර්ණ දේහවල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන වර්ණ දේහවල ඇති ප්‍රවේණික ද්‍රව්‍ය වන DNA හි සිදුවන වෙනස්කමක් නිසා DNA හි සිදුවන වෙනස්කමක් නිසා හටගන්නා ප්‍රවේණික ආබාධ මීට අයත් වේ. හටගන්නා ප්‍රවේණික ආබාධ මීට අයත් වේ. උදාහරණ ලියන්න රෝග ටිකක් මම විස්තර නොකියන උදාහරණ තියෙනවා විස්තර කරන්න පහළ තියෙන නිසා එකක් ඇලි බව කමාවක් තැලසීමියාව අපහැදිලි නම් වාට පෙළ පොතෙන් බලන්නත් පුළුවන් ඒවා තැලසීමියාව කමාවක් දෑකැති සෛල රක්තහීනතාව හරි
දැන් ඕකෙන් අපිට දැයක ඇතිසයිල රක්තහීනතාව කියන රෝගය ගැන අපිට ඉගෙන ගන්න නෑ. මම ඒක උදාහරණ ගොඩට වැඩිපුර දුන්නට අපිට ඉගෙන ගන්න තියෙන්නේ ඇලි බව සහ තැලසීමියාව ගැන විතරයි. මොකද්ද ඇලි බව කියලා කියන්නේ? කවුද ඇලි දරුවෙක් කියලා කියන්නේ? ඇලි දරුවා. උදේ ඉඳන් රෑ වෙනකන් ඇලට වෙලා නනා ඉන්න ඇයට තමයි ඇලි දරුවෝ කියන්නේ නේද? එහෙම නෙමෙයි. ඇලි දරුවෙක් කියලා කියන්නේ අපේ හැමේ මේ හැම වර්ණ ගන්නන වර්ණකයක් තියෙනවා. ඒ වර්ණකයේ මෙලනින් අටේදිත් ඔයා ඉගෙන ගන්න. මෙලනින් කියන වර්ණකයක් තියෙනවා. එතකොට මෙලනින් වර්ණකයේ වැඩි වෙන්න හැම අඳුරු වෙනවා. අපි කළුයි කියලා කියන්නේ. හැම අඳුරු. මෙලනින් වර්ණකය අඩු වෙන්න හැම සුදු වෙනවා. එතකොට පුද්ගලයාගේ හැමේ වර්ණය තීර වෙන්නේ මෙලනින් වර්ණකයේ ප්‍රමාණය මත. මෙලනින් ඉතා විශාල මෙහෙයක් කරනවා සූර්යාගේ ඉඳන් හැමත පතිත වෙන පාරජම්පූල කිරණ දේ තුලට යෑම අඩු කරනවා මෙලනින්. මෙලනින් අඩු වෙලා සුදු වෙනවා කියන්නේ ලොකු හොදක් එහෙම නෙමෙයි. මෙලනින් වැඩි නැත්නම් මම හරි කළුයි කියලා දුක් වෙන්න ඕනි කාරණාවකුත් නෙමෙයි. හොඳ මෙලනින් වැඩි නම් ඔයා කළු නම් ඔයා හොඳ ආරක්ෂිත සමක් තියෙනවා කියලා හිතාගන්න. දුක් වෙන්න නෙමෙයි ආරක්ෂිත දේහ ආරක්ෂා වෙන සමක් තියෙනවා කියලා හිතාගන්න. කොහොම නමුත් මේ මෙලනින් වර්ණකය නිපදවීමටත් හේතු වන ඥානය ඉහේ ඉඳන් පාදාන්තයේ දක්වාම අපේ දේහයේ ලක්ෂණ තීරණය කරන්නේ ඥාන මගින්නේ. එහෙනම් මෙලනින් නිපදවීමට ඥානයක් තියෙනවා. ඒ ඥානයේ ස්වභාවයට අනුව තමයි අපේ හැමේ මේ පැහැ තීරණය වෙන්නේ. එතකොට ඉන්නේ ඥානයේ විකෘතියක් නිසා. මොන ඥානයේද? මෙලනින් නිපදවීමට අදාළ ඥානයේ විකෘතියක් නිසා මෙලනින් අවම වීම හෝ නැති වෙලා යෑම තමයි ඇලි බව කියන්නේ. එතකොට එයාගේ හැමේ මෙලනින් කණික නැහැ. ඒ වැඩි මොකද වෙන්නේ? එයාගේ හිසකෙස් මේ ඇහි බැඹ සහ හැම සම්පූර්ණව සුදු වෙනවා. කොණ්ඩේ සුදුම සුදු. ඇහි බැඹ සුදුම සුදු. හැමේ රෝම තියෙනවා නම් ඒවා සුදුම සුදු. සහ හැමේ හිම් පිටින්ම සුදු. අපි ඒගොල්ලන්ට කියනවා ඇලි පුද්ගලයන්. ඔයා දැකලා ඇති සමාජයේදී වුණ තරම් වටපිටාවෙන් දැකලා ඇති. එහෙමයි ඉන්නේ. සමහර අය හිතන්නේ ඒගොල්ලෝ මේ විදේශික අය කියලා. විදේශික අය කියන්නේ අර සුදු පාටට එහෙම නිකන් කොණ්ඩෙත් එක්ක සුදු නාන ඉඳින්නේ මේන විදේශිකයෙක්ගේ දරුවෙක් වෙන්න ඇති තමයි කියලා හිතන්නේ. එහෙම නෙමෙයි විදේශිකයෙක් කියන්නේ බටහිර ජාතින් සුදු අය කියන සුද්ධි. එහෙම නෙමෙයි. ඒ ඇලිම. ඒක අපේ සිංහල මවකට සිංහල පියෙකුට දාව එහෙම දරුවෙක් ඇති වෙන්න පුළුවන්. වෙන්නේ මොකද? සාමාන්‍ය සමත් සහිත අම්මට සාමාන්‍ය සමත් සහිත පියාට මේ මවට පියාට දාව සාමාන්‍ය සමත් සහිත මවකට සාමාන්‍ය සමත් සහිත පියෙකුට දාව උපදින මේ දරුවගේ මෙලනින් වර්ණකේ නිපදවීමේ ඥානයේ විකෘති නිසා අර ඇලි දරුවෙක් වෙලා ඉන්නවා. ඊට පස්සේ එයාගෙන් දිගට පරම්පරාගත වෙන්නත් පුළුවන්. එයාගෙන් දිගින් දිගට එයාගේ දරුවන්ට ඒක යන්න පුළුවන්. පැහැදිලි. ඇලි නයි ගැන ඔයාලා සුදුම සුදු පාට. ඇලි මොනරු ගැන දැකලා සුදුම සුදු මොනරු. එතකොට ඇලි ඇතා ගැන අහලා තියෙනවා. සමන් දෙයියන්ගේ වාහනේ ඇලි ඇති. මිනිස්සු අලියතා කියලා කියනෝනේ. ඇලියත සුදු ඇතා කියලා කියන්නේ සුදු පාට. ඉතින් අපි දැකලා නැහැ ඇලියත නම් නමුත් ඇලි මොනරු. එතකොට ඇලි නයි වගේ ඔය මේ අපි රූපවල දැකලා තියෙනවා. right. එහෙනම් ඇලි බව කියවන්න තියෙන්නේ සම හිසකේ සහ ස්පිහාටු අසාමාන්‍ය ලෙස සුදු පාට වීම මෙහි ස්වභාවයයි. සමෙහි ස්වභාවික වර්ණය ඇති කිරීමට බලපාන මෙලනින් වර්ණකයේ නිපදවීමට හේතු වන දෛහික වර්ණ දේහයක පිහිටි ඥානයක විකෘතියක් නිසා මෙය හට ගනී. ඊගාව රෝගය තමයි තැලසීමියාව කියලා කියන්නේ. තැලසීමියාව කියලා කියන්නේ අපේ මෙන්න මේ වගේ රෝගයක්.
අපේ දේහේ රතු රුධිරාණු නිපද වෙනවනේ. මොකටද රතු රුධිරාණු දෙන්නේ? රතු රුධිරාණු. දියවතල ඇතුලේ රතු රුධිරාණු. මේව ඇතුලේ තියෙනවා හිමොග්ලොබින් කියලා වර්ණකයක්. හිමොග්ලොබින්. මේ හිමොග්ලොබින් මෙරුන් කලර් නැත්තම් කුණුලේ පාට වර්ණකයක්. මේ හිමොග්ලොබින්ට පුළුවන් ඔක්සිජන්ව අල්ලගන්න. ඔක්සිජන් අණුවක් අල්ලගත්ත ගමන් හිමොග්ලොබින් ඔක්සි හිමොග්ලොබින් බවට පත් වෙනවා. ඔක්සි හිමොග්ලොබින් කියන්නේ දීප්තිමත් රතු පාට මේ දීප්තිමත් රතු පාට වර්ණකයක් සංයෝගයක් වෙනවා. එතකොට මේ හිමොග්ලොබින් රතු රුධිරාණු ඇතුලේ තියෙන රතු රුධිරාණු එක්ක මෙහා මෙහෙම ගලාගෙන යනකොට පෙනහල්ල ගාමින් යනවා. පෙනහල් ගර්ථ තුලදී හිමොග්ලොබින් පෙනහල්ලේදී ඔක්සිජන් අල්ලගන්නවා. අල්ලගත්ත ඔක්සි හිමොග්ලොබින් වෙනවා. ඔක්සි හිමොග්ලොබින් වෙලා ඒ ඔක්සි හිමොග්ලොබින් දේහේ පුරා ගමන් කරනවා. ගමන් කරනකොට දේහේ සෛලයකට ඔක්සිජන් වුණා වුණා ඒ වුමනා සෛලයට ඔක්සිජන් අණුව නිදහස් කරනවා. එතකොට යා නිකන් හිමොග්ලොබින් වෙනවා. ආයෙත් පෙනහල්ල ගාවට එනවා ඔක්සිජන් අණුවක් අල්ල ගන්නවා. ඒක ගිහින් දේහේ වෙන සෛලයකට දෙනවා. ඉතින් එතකොට හිමොග්ලොබින්ගේ කාර්යය පැහැදිලිනේ. රතු රුධිරාණු වල කාර්යය පැහැදිලිනේ. රතු රුධිරාණු කරන්නේ හිමොග්ලොබින් කරන්නේ රතු රුධිරාණු ඇතුළේ තමයි හිමොග්ලොබින් තියෙන්නේ. ඒකේ කාර්යය වෙන්නේ පෙනහල්ලේදී ඔක්සිජන් අණු අල්ලගෙන දේහේ පුරා සෛලවලට ඒ ඔක්සිජන් බෙදා ගන්න. ඒ කියන්නේ ඔක්සිජන් පරිවහනය. මේ ඔක්සිජන් පරිවහනයට හේතු වන හිමොග්ලොබින් නිපදවන්නත් ජානයක් හේතු වෙනවා. සියල්ල ජානමකින් නිපදවන්නේ. එතකොට ඔක්සිජන් නිපදවීමට හේතු වන ඔක්සිජන් නෙවෙයි හිමොග්ලොබින් නිපදවීමට හේතු වන ඒ ජානයේ සිදුවන විකෘතියක් නිසා හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම තමයි තැලසීමියාව කියලා කියන්නේ. හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම තමයි තැලසීමියාව කියලා කියන්නේ. එතකොට ඒ කාලේ රුධිරේ හිමොග්ලොබින් අඩු. හිමොග්ලොබින් අඩු නම් ඔක්සිජන් පරිවහනය අඩුයි. ඔක්සිජන් පරිවහනය අකාර්යක්ෂමයි. එතකොට අපි කියනවා රක්තහීනතාව. නීරක්තිය. මහන්සි වෙලා වැඩක් කරන්න බෑ, කලන්තේ හැදෙනවා. හම සුදු මෙලි වෙනවා. ඒ වගේ තමයි. හතිය වගේ හැදෙන්නේ. හතිය නෙමෙයි. පොඩි වැඩක් කළා මේ කලන්තේ උඩ වේගෙන් හුස්ම ගන්න සිද්ධ වෙනවා. ඒ වගේ දේවල්. ඒකෝන මේක ප්‍රවේණික හේතුවක් නිසා හටගන්නේ. ඔය රක්තහීනතාවයවත් නීරක්තිය හටගන්න පුළුවන් යකඩ වුණතාවය නෝ. ඒක තමයි යකඩ සහිත ආහාර ගන්න කියලා කියන්නේ. පලා වර්ග ගන්න කියන්නේ. ඇතැම් විට වලට ඉමෝජි කරහා යකඩ ප්‍රතිභාව ලබා දෙන්නේ ඒත් රක්තහීනතාව. නමුත් මේ රක්තහීනතාවය මේක ජානයෙන් හටගන්නේ. ඒක නිසා මේ රක්තහීනතාව මේ කියන්නේ තැලසීමියාවෙන් ඇති වෙන රක්තහීනතාව සනීප කරන්න යකඩ ප්‍රතිබිම්බවට වැඩක් නැහැ. පලා වර්ගකයට වැඩක් නැහැ. කියමු තැලසීමියාව. රුධිරයේ හිමොග්ලොබින් නිෂ්පාදනයට බලපාන ජානය විකෘති වීම නිසා හිමොග්ලොබින් ප්‍රමාණය අඩු වීම මෙහි ස්වභාවයයි. මෙම තත්ත්වය නිසා නීරක්තිය ඇති වේ. පිරිමින් අතර බහුලව දැකිය හැකියි. right. එහෙමනම් අපි දැන් යනවා දෙවෙනි කොටස. දැන් ඔයා දන්නවා ජාන විකෘති නිසා රෝග හට ගන්න පුළුවන්. ඇලි බව, තැලසීමියාව. අපි කතා කරපු නැති දෑකති සෛල මේ දෑකති සෛල රක්තහීනතාව. ඒ වගේ රෝග තියෙන්න පුළුවන්. ඔය ජාන විකෘති නිසා තමයි බහුඅංගුලිකතාව තියෙන රෝගයක් විදිහට සලකන්නේ. අතේ ඇඟිලි 5යි අපේ තියෙන්නේ ඒගොල්ලන්ගේ 6ක් තියෙනවා. බද්ධාංගුලිකතාව කියලා එකක් නැත්නම් ඇඟිලි පාදයේම ඇඟිලියකට බැඳිලා තියෙනවා. ඒ විකෘති නිසා හටගන්න දේවල්. දැන් මේ කතා කරන්නේ ලිංග ප්‍රතිබද්ධ නිලීන ජාන නිසා ඇති වෙන රෝග. ඒ කතන්දරේ ටිකක් සංකීර්ණයි. මොකද්ද ලිංග ප්‍රතිබද්ධ කියන්නේ? මොනවද ප්‍රතිබද්ධ ජාන කියන්නේ? ජාන ප්‍රතිබද්ධය කියන්නේ. මේක ප්‍රශ්න ටිකක් තියෙන්නේ නේද? අපි මේකට මෙහෙම ප්‍රවේශ වෙනවා. අපේ විෂය නිර්දේශේ නැති. ඔන්න මතක තියාගන්න. අච්චු පොතේ සඳහන් වෙන්නේ නැති, කියන්නේ පෙළ පොතේ සඳහන් වෙන්නේ නැති. ඔයාට උගන්වන්න නැති කොටසක් මම මොකුත් ලියන්න දෙන්නේ නැහැ මේකේ සටහන් දාන්නේ. පොඩ්ඩක් ඒක විස්තර කරන්න. ඒක විස්තර කළාම තමා ඔයාට මේ රෝගී ගැන හොඳටම තේරුම් ගන්න පුළුවන්. හොඳටම තේරුම් ගන්න. දැන් ඔයාට
මතකයිනේ මෙන්ඩල්ගේ පරීක්ෂණ. මෙන්ඩල්ගේ පරීක්ෂණ වලදී නුමුහුන් ශාක දෙක නුමුහුන් කුස නුමුහුන් මිටි මුහුන් කළාට පස්සේ F එක පරම්පරාවේදී සියල්ලම උස වුණානේ. එක එක්කත් මිටියයි හිටියෙත් නෑ අතරමැදියයි හිටියෙත් නෑ. ඔක්කොම එක් ලක්ෂණයක් ප්‍රමුඛ. ඊගාව පරම්පරාවේදී 3:1 අනුපාතයකට උස මිටි වුණානේ. ඔය රටාවට අපි කියනවා මෙන්ඩලීය රටා. පළවන පරම්පරාව තුළ යම් ලක්ෂණයක් ඉස්මතු වෙනවා අනිත් ලක්ෂණය යටපත් වෙනවා. ඊගාව පරම්පරාවේදී ඒ ප්‍රමුඛ වෙච්ච ලක්ෂණය හා නිලීන වෙච්ච ලක්ෂණය 3:1 අනුපාතයකින් දකින්න හම්බ වෙනවා. මේ රටාවට මොකද කියන්නේ මෙන්ඩලීය රටාව. ඔන්න ඔය කියන මෙන්ඩලීය රටාවෙන් රටාව වෙනස් වෙන අවස්ථා පෞ කාලේ විද්‍යාඥයන්ට වුණා. එක එක ජීවීන්ගේ ප්‍රවේණික ආවේනිය පිළිබඳ එක ජීවීන්ගේ ආවේනිය පිළිබඳ විවිධ පරීක්ෂණ කරනකොට විද්‍යාඥයන්ට පේනවා ඔය මෙන්ඩලීය රටාව හැම වෙලාවෙම යන්නේ වෙනස්කම් ඇති. අන්නේ වෙනස්කම් වලට හේතු වෙනවා විද්‍යාඥයෝ. එහෙම හේතු වෙනකොට ඒගොල්ලෝ හේතු තුනක් හඳුනා ගන්නවා. පළවෙනි හේතුව තමයි විකෘති. ඒක අපි දැන් දන්නවා. විකෘති හදන්නේ. ඒ කියන්නේ ලිංගික ප්‍රජනනයේ ජන්මාණු හදනකොට ඌනන විභාජනයේදී වගේ ඒ ක්‍රියාවලිය සිද්ධ වෙනකොට ජානවල යම් විකෘතියක් හටගත්තොත් එතන උපදින දරුවන් අර මෙන්ඩලීය රටාවෙන් වෙනස් වෙනවා. පළවන පරම්පරාවේදී එක් ලක්ෂණයක් ප්‍රමුඛ වීම ඊගාවල පරම්පරාවට එනකොට ඒක 3:1 අනුපාතයකින් ඒ වගේ ලක්ෂණ වෙන්නේ නැතුව වෙනස් වෙන්න පුළුවන් විකෘති හට ගැනීම නිසා. දැන් මේ වෙනකොට ඔයා දන්නවා විකෘති හොඳ විකෘතිත් තියෙනවා නරක විකෘතිත් තියෙනවා. විකෘති නිසා අපිට රෝග හට ගන්නත් පුළුවන් ඒ රෝග සම්ප්‍රේෂණය වෙන්නත් පුළුවන්. ඒ වගේම විකෘති නිසා ජීව පරිණාමය සිද්ධ වෙනවා. ඊට වටිනා කාරණාවක්. දෙවෙනි හේතුව තමයි ඒක විස්තර එච්චරයි. ඔය වැඩි විස්තර කරන්න යන්නේ නැහැ කොටස ඇත්තට. ඒක අනික තමයි අසම්පූර්ණ ප්‍රමුඛතාව. අසම්පූර්ණ ප්‍රමුඛතාව. අසම්පූර්ණ ප්‍රමුඛතාව කියලා කියන්නේ දැන් මෙන්ඩල් කියනවනේ නුමුහුන් නුමුහුන් මිටි ශාක දෙක මුහුන් කළාට පස්සේ පළවෙනි පරම්පරාව උස වුණානේ. එෆෙක්ට් ඊගානේ 3:1 ආවේ. පළවෙනි එකේ උසම. ඒ කියන්නේ එක් ලක්ෂණයක් යටපත් කරගෙන අනිත් ලක්ෂණය ඉස්මතු වෙනවා. ප්‍රමුඛ ලක්ෂණයේ පේනවා නිලීන ලක්ෂණය යටපත් වෙනවා. අසම්පූර්ණ ප්‍රමුඛතාව කියන්නේ ඇතැම් අවස්ථාවලදී හමු වෙලා තියෙන ඇතැම් අවස්ථාවලදී ප්‍රමුඛ සාධකයේ ප්‍රමුඛ ලක්ෂණයට බැරි වෙනවා නිලීන ලක්ෂණය හරියට යටපත් කරගන්න. ප්‍රමුඛයට බැරි වෙනවා නිලීනයව හරියට යටපත් කරගන්න. එතකොට මොකද වෙන්නේ? ප්‍රමුඛයා එහෙම නිලීනයක් ටික ඔලුව උස්සනවා කියන එකනේ. එතකොට ප්‍රමුඛ ලක්ෂණය ඉස්මතු වෙලා තියෙන ඕනි හරිනම් නිලීන ලක්ෂණය යටපත් වෙලා තියෙනවා. මෙතෙන් වෙන්නේ මොකද? ප්‍රමුඛ ලක්ෂණය බාල වෙනවා පොඩ්ඩක් නිලීන ලක්ෂණයක් ටිකක් ඉස්මතු වෙලා. අන්න එතකොට අතරමැදි ලක්ෂණ සහිත ජනිතයින් හටගන්නවා. අතරමැදි ලක්ෂණ සහිත ධර්මයන් හටගන්නවා. දරු පරම්පරාවක් හට ගන්නවා සාකේතන සත්‍ය. ඉතින් මේවා ගොඩාක් හම් වෙලා නේ. එක් අවස්ථාවක මේකට දෙන්න තියෙන හොඳම උදාහරණ තමයි හෙන්දිරික්කා. ඔයා දැකලා ඇති හෙන්දිරික්කා මම දැකලා තියෙනවනේ. රතු හෙන්දිරික්ක වර්ගයක් තියෙනවා. තද රතු කොට කියන තද රෝස පාටක් වගේ තමයි තියෙන්නේ. රතු හෙන්දිරික්ක කියලා ඒවා හඳුන්වනවා. රතු හෙන්දිරික්ක. ඒ වගේම සුදු හෙන්දිරික්ක දැකලා තියෙනවා. ඒක රතු හෙන්දිරික්කමල් දැකලා තියෙනවා සුදු හෙන්දිරික්කමල් දැකලා තියෙනවා. එතකොට රතු හෙන්දිරික්කයි සුදු හෙන්දිරික්කයි මුහුන් කිරීමකට ලක් කරනවා.
රතු වේවා සුදු වේවා ඒ පරාග රතු වේවා පරාග සුදු වේවා ගාලා සුදු වේවා පරාග රතු වේවා ගාලා ඇට හැදුනට පස්සේ ඒ ඇට පැල කළොත් ඒ වේ මල් පිපෙනකොට මෙන්ඩලීය රටාවට නම් මෙන්ඩල් කියපු විදිහට නම් ඔයා දන්න උත්තරේ මොකක්ද? එක්කෝ හැදෙනේ පරම්පරාවේ සියලුම දෙනාගේ තියෙන්න ඕනේ රතුම. එහෙම නැත්නම් සියලුම දෙනාගේ තියෙන්න ඕනේ සුදුම. මොකද F1 පරම්පරාවේදී එක් ලක්ෂණයක් ඉස්මතු වෙනවා අනික යටපත් වෙනවා. ඊට පස්සේ තමයි තුනට එක අනුපාතයෙන් ඊගාව පරම්පරාව. ඒක ඊගාව එකේදී මේකෙදි එකයි ඉස්මතු වෙන්නේ. පැහැදිලිව කිව්වා එක් ලක්ෂණයක් ඉස්මතු වෙනවා අනික යටපත් වෙනවා. කිසිසේත් මාත්‍ර මැදි ලක්ෂණ ඇති නොවේ. නමුත් හෙන්ද්‍රික්ක මල් වල ඒ තද රතු පාට හෙන්ද්‍රික්ක සහ සුදු පාට හෙන්ද්‍රික්ක මුහුන් කළාම හැදෙන ඒ මල් ලා රෝස පාට වෙනවා. රතු නෙමෙයි සුදු නෙමෙයි රෝස පාට වෙනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? රතු වර්ණේ ලක්ෂණයට බැරි වෙලා තියෙනවා සුදු ලක්ෂණය යටපත් කරගන්න. ඒකයි සුදු ලක්ෂණයත් ඉස්මතු වෙලා රතුත් එක්ක කවලම් වෙලා රෝස හැදෙලා. ඔකට කියනවා අසම්පූර්ණ ප්‍රමුඛතාව විභාගයට අහන්නේ නැති නිසා අපි ඒ ගැන උදාහරණ ගන්න කිව්වා. හතරවෙනි තුන්වෙනි කාරණා තමයි ඥාන ප්‍රතිපද. ඥාන ප්‍රතිපද. අනේ එතන තමයි අපේ මාතෘකාව තියෙන්නේ. හොඳේ. අර ලිංග ප්‍රතිපද කතන්දරෙන් තියෙන්නේ ඒක නිසා මෙතෙන් දාන ඒකද ඒක හොඳට ඉගෙන ගන්න. මොකද ඥාන ප්‍රතිපද කියලා කියන්නේ? ඥාන ප්‍රතිපද කියලා කියන්නේ එතකොට වර්ණ දේහය මත යම් යම් ලක්ෂණ මේ විදිහට ඇඩෙනින් ගුවනින් සයිටෝසින් තයිමින් කිය ඔහොම සියල්ල ලියවිලා තියෙනවා. අපි පිළිබඳ සියලුම දේවල් වර්ණ දේහය මත ලියවිලා තියෙනවා. බබා කොටල තියෙන්නේ වර්ණ දේහය මත තමයි. ඒ අනුව තමයි අපේ මේ ලක්ෂණ තීරණය වෙලා තියෙන්නේ. ඉතින් අපි හිතමු මෙන්න මේ කොටස හිසකෙස් මේ හිසකෙස් වල ස්වභාවය පාලනය කරන ඥාන. එතකොට මේ තියෙන්නේ හිසකෙස් වල වර්ණය තීරණය කරන. හිසකෙස් වල වර්ණය තීරණය කරන. මේ සමේ පාට සමේවා එහෙම හිතන්න. තව එකක්. ඇස්වලස. ඔහොම එක එක දේවල් එනවා. තේරුණා? අපි හිතමුකෝ මේ මාව. එතකොට මේ තව එකක්. මේ පියාව කියලා. ඒකෙත් ඔහොම තියෙනවා. එතකොට මේ ඒකෙත් මේ තියෙන හිස කෙස් වල. මම තුනකින් දාලා තියෙන්නේ මේකෙත් තුනකින්. හිස කෙස්. මේ හිස කෙස් වල වර්ණය 4 1 2 3 4. හිස කෙස් වල වර්ණය. මේ සමීය වර්ණය. මේ ඇස් වල ස්වභාවය. මොකද තියෙනවා ලක්ෂණ තියෙනවා. පැහැදිලි. එතකොට ලිංගික ප්‍රජනනයේ ජන්මානු හැදිලා මේවා අලුත් ජීවියා බවට පත් වෙනකොට ඊගාව පරම්පරාවේ ජනිතය හට ගන්නකොට පැහැදිලිද? හොඳින් අහගන්න. ඊළඟ පරම්පරාවේ ජනිතය හට ගන්නකොට මෙන්න මේ ඥාන තියෙනවනේ. මේ ඥාන බොහොම පැහැදිලිව වෙන් වෙලා ගිහිල්ලා ජනිතය තුළට ඇතුල් වෙනවා. මේ එක් ඥාන එකිනෙකාගෙන් ස්වාධීනව වෙන් වෙනවා. එක වෙන් පැහැදිලිව වෙන් වෙනවා. මෙහෙම හිතන්නකෝ. මෙයාගේ හිස කෙස් වල වර්ණය කළු කියලා හිතන්න. කළු. මේ මාව කියන්නේ. මේ පියා කියන්නේ. එතකොට මෙයාගේ හිස කෙස් කළු. sorry. හිස කෙස් වල වර්ණය නෙවෙයි මෙතන දැම්මේ නේද? අපි දාන්න ගියේ හිස කෙස් වල ස්වභාවය. අපි හිතමුකෝ මව රැලි කොණ්ඩයක් තියෙන. රැලි කොණ්ඩයක්, කර්ල් කොණ්ඩයක් තියෙන. පියාට තිබුණේ සිනිත් කොණ්ඩයක් කියලා.
ඒ කියන්නේ කර්ල් නෑ රැලි රහිතයි. ඊගාවට හිස කෙස් වල වර්ණය කළු කියමු. මේකෙත් හිස කෙස් වල අපි මෙහෙම කියමු. මේක උදාහරණයක්. අපි හිස කෙස් වල වර්ණය අතා. ඒක පැහැදිලි කරන්න ලේසියි මට. ඉන්නේ චුට්ටක් වෙනස් කළා. හොඳයි. මට දැන් ඒක එහෙම හොඳයි කියලා හිතුවා. හිස කෙස් වල වර්ණ මේ සමීකරණ. දෙවෙනි එක සමීකරණ. ඒ ඇති විස්තර. S1 ස්වභාවය. S1. ලොකු වෙනසක් කලේ නෑ හොඳේ. ඔන්න මේ හිස කෙස් වල ස්වභාවය, වර්ණයේ ස්වභාවය, සමී වර්ණය, S වල වර්ණය තීරණය කරන්න චානේ. මේ හිස කෙස් වල මේ ස්වභාවය, සමී වර්ණය, S වල ස්වභාවය කියලා. දැන් මේ ඥාන ඊළඟ ජනිතයට ගමන් කරනකොට මම කිව්වා එකිනෙකාගෙන් ස්වාධීනව වියුක්ත වෙලා යනවා, වෙන් වෙලා යනවා. එතකොට මෙහෙමයි කියන්නේ. මෙයා මව මේ මාව මේ පියා කියලා හිතමු. එතකොට මාට තියෙන හිසකස් රැලි කර්ල් කොණ්ඩයක් තියෙන පියාගේ කර්ල් නැහැ. ඒක මවගේ සමේ වර්ණය අපි හිතමුකෝ සුදු පාටයි තියෙන. පියාගේ සමේ වර්ණය කළු. අපිට ඒ ඇති මේ පිළිගන්න. හොඳයි. දැන් මේ ලක්ෂණ ජනිතයට ගමන් කරනකොට ජනිතය තුළ මවගේ හිස කෙස් වල ස්වභාවය ප්‍රමුඛ වෙලා ඇති තියෙන මොකද? රැලි. කොණ්ඩයක් තියෙනවා. ඒ රැලි කොණ්ඩෙත් එක්ක උපදින දරුවගේ මවගේ වර්ණය ප්‍රමුඛ වෙලා හමත් සුදු වෙනවා. එතකොට දරුවගේ කොණ්ඩේ කොහොමද? කර්ල් රැලි කොණ්ඩයක්. හම සුදු හම. තේරුණාද? ඒ වගේම සමහර විට දරුවට පියාගේ ලක්ෂණ දෙක ප්‍රමුඛ වෙලා හිසකෙස් රැලි රහිත සිනිඳු හිසකෙස් සමග කළු හමක් සහිත දරුවෙක් උපදින්නත්. එතකොට කොණ්ඩේ තාත්තගේ වගේ හමත් තාත්තගේ. කොණ්ඩේ අම්මගේ වගේ හමත් අම්මගේ. පාට අම්මගේ. තේරුණාද? ආයෙ මෙහෙම වෙන්න. හිසකෙස් වල රැලි ස්වභාවය මවගෙන් ඇති. සමේ වර්ණයේ පියාගේ තත්ත්වයටපත් වෙනවා. එතකොට දරුවෝ කොහොමද? කර්ල් කොණ්ඩයක් තියෙන කළු ළමයි. තේරුණාද? ඒ වගේම සිනිඳු කොණ්ඩයක් තියෙන සුදු ළමයෙක් වෙන්නත් පුළුවන්. මම කියන දේ ඔයාලට තේරෙනවද? කොණ්ඩේ ස්වභාවයේ මවගෙන් ඇවිදිලා හැමේ පැහැ තාත්තගෙන් එනවා. ඒක අපි අතර ඕන තරම් දවුවා. ඔයාට සාපේක්ෂව වුණත් හිතලා බලන්න. ඒ කියන්නේ නිකම් මේ අලුත ඉපදුණු දරුවෙක් කියන බලන්න ගියාම යනවනේ අපේ සිත්තක් තියෙන දරුවෙක් ඉපදුනා ඥාතියෙක් හිතවතෙක් යනවා තෑගි ගෝගාරා සබන් අරගෙන ඇඳුම් අරගෙන යනවා. ගිහින් මේ දරුවා අරගෙන රටේ නැති දේවල් බොරුවටත් එක්ක කියනවා අරගලන් හිත හැදෙන්නත් පැටේ එකක් දීලා එන්නේ කි. නාය අම්මා නාය තාත්තගේ වගේමයි නියපොතු අම්මගේ වගේමයි මේ ඇඟිලි අම්මගේ වගේමයි පාටලන් තාත්තගේ පාටම තියෙනවා කොහොම කියලා. ඒක එක ලක්ෂණයක් තාත්තට කියනවා අනිත් පැත්තෙන් අම්මට. ඒගොල්ලන්ගේ හිත හැදෙන්න කියනවමත් නෙවෙයි මම මේ කියන්නේ ඇත්තටම ඉන්න අවස්ථා තියෙනවා. මටත් තේරෙන්නේ පොඩි උන්ගේ ලක්ෂණ කියන්නේ ඇත්තටම. නමුත් මේ ඔයාලගේ වයසේ අයගේ වගේ මේ මුණු බලනවා කියන්න පුළුවන්. මෙයා තාත්තා වගේ නේද? මෙයාගේ මේ ඇස්වල පාට අම්මගේ වගේ නේද? එහෙම කියන්නේ. එහෙම තියෙනවා. එතකොට ඒ එන්නේ එක එක්කිනාගෙන් එක එක ලක්ෂණ ඇවිදලා වෙනම අලුත් ජීවියෙක් විදිහට දරුවෝ තියෙනවා. මේ අලුත්ම ලක්ෂණ සහිත එයාටම ආවෙන්න වෙච්ච ලක්ෂණ සහිත ජනිතෙක් වෙයි. එතකොට මේ ප්‍රතිබද්ධ කියන්නේ ප්‍රතිබද්ධ කියන්නේ මෙන්න මෙහිම අවස්ථාවල් වෙන්න පුළුවන් කලාතුරකින්. කොහොමද? මේ බලන්න මේක දිහා. දැන් මේ තියෙන්නේ
හිසකෙස්වල ස්වභාවය තීරණය කරන ඥානය. මේ කැලේ තුنين පෙන්නේ 1 2 3. ඒ හිසකෙස්වල ස්වභාවය කරුමිතම කිව්වත් කමක් නෑ මේක නම් හිසකෙස්වල ස්වභාවය තීරණය කරන ඥානය මගින්ම හැමේ වර්ණය තීරණය වෙන අවස්ථාව. හැමේ වර්ණය සමය. එතකොට හිසකෙස්වල වර්ණය තීරණය කරන්න තියෙන ඥානයක් බස්මන් පිළිවෙල. ඒ අනුපිළිවෙලින්ම තමයි සමේ වර්ණය තියෙන්නේ. එකම බස්ම අනුපිළිවෙලින් එකම ඥානයේ ලක්ෂණ දෙකක් තීරණය වෙනවා. කොටින්ම කියනවා මේ ඥාන දෙක එකිනෙකට බද්ධ වෙලා තියෙනවා. ප්‍රතිබද්ධ වෙලා. එවැනි අවස්ථාවක්. එකම ඥානයේ මගින් ලක්ෂණ දෙකක් පාලනය. පිටිකොටන්න තියෙන වංගෙඩිය උනමයි ගෙදර ඉඳගන්න. පුටුවල තියෙන්නේ ඒකම. පිටිකොටන්න උනනම් වංගෙඩිය මේ ඉඳගෙන ඉන්නේ කියන නැගිටිනවා. ඈ එහෙම නැත්නම් ඒතුවා ගෙදර පුටු තියනවා ඉඳගන්න නේ තමකුලුම කරනවා. එක වැඩක් කරන්න තියෙන බාණ්ඩෙන් තමයි තව වැඩකුත්. මේ ගියකට මම උප කරන්නේ මට මතක් වෙච්ච නිසා මට නිකන් නිකමට මතක් වෙච්ච නිසා ඒ උදාහරණ කිව්වේ. එතකොට මෙතන වෙන්නේ යම් ලක්ෂණයක් තීරණය කරන ඥානය මතම අනිත් ඥානය අතිත් මේ බද්ධ වෙලා තියෙනවා. දැන් එහෙම බද්ධ වුණාම මොකක්ද තියෙන තත්ත්වය? ඉතින් තත්ත්වය තමයි මේවා ඊගාව චරිතයට ගමන් කරනකොට ස්වාධීනව වෙන් වෙලා යන්න බෑ. ස්වාධීනව ලක්ෂණ වලට වෙන් වෙලා යන්න බෑ. ඇයි? හිසකෙස්වල ස්වභාවය තීරණය කරන ඥානයෙන් වෙන සමේ වර්ණය තීරණය වෙන්නේ. අපි කිව්වනේ අම්මගේ සමේ වර්ණය සුදු කියලා. දැන් මොකද වෙන්නේ? උපදින දරුවාගේ හිසකෙස් රැලි වුණොත් කල් වුණොත් හැම අනිවාර්යෙන් සුදු වෙනවා. දැන් තේරුණාද? මේ ඥාන දෙක එකට ප්‍රතිබද්ධ වෙලා තියෙනකොට රැලි සහිත කොණ්ඩයක් නම් අනිවාර්යෙන් හැම සුදු. මවගේ ඥාන ප්‍රමුඛ වුණොත් දරුවට මවගේ ලක්ෂණේ ප්‍රමුඛ වුණොත් දරුවට එතකොට හිසකෙස් රැලි වෙනකොට හැම සුදු වෙනවා. හැම සුදු නම් හිසකෙස් රැලි. ඒ තත්ත්වය මත හිසකෙස් රැලි සහිත හැම කළු දරුවෙක් ඒගොල්ලන්ට උපදින්නේ. මොකද හැමත පියාගේ ඥානෙ එන්න විදියක් නෑ. මොකද හිසකෙස් රැලි හිසකෙස් වලට අදාළ ඥානයක බද්ධ විඥානේ සමේ වර්ණිත. එතකොට හිසකෙස් වල ස්වභාවය ප්‍රමුඛ වෙනවා නම් ඒ දරුවෝ හැමේ වර්ණය ප්‍රමුඛ වෙනවා සුදු. හටගන්නේ රැලි කොණ්ඩයක් සහිත කළු දරුවෙක්වත් සිනිඳු කොණ්ඩයක් සහිත සුදු දරුවෙක්. ඒ දෙමව්පියන් තමයි මේ මෙතන. දැන් ඔයා කල්පනා කරලා ඉතින් අපි දැකලා තියෙනවනේ රැලි කොණ්ඩ තියෙන කළු ළමයි ඒක මේ කියන්නේ මේ ප්‍රතිබද්ධයට පත්වෙච්ච දෙමව්පියන් කියන්නේ ඒක. මේ මවක විතරයි ප්‍රතිබද්ධයක් කියලා තියෙන්නේ. පියාගෙන් ප්‍රතිබද්ධක තව මන් දාලා නැහැ මේ. ඒ ලක්ෂණ නිදහසේ වියුක්ත වෙලා යන. අන්නේම වියුක්ත වෙලා යන්නේ නැති වුනහම උපදින ඊගාව පරම්පරාව මෙන්ඩලීය රටාවෙන් බැහැර වෙනවා. අන්න එහෙම ඥාන ප්‍රතිබද්ධයක් වුනහම මෙන්ඩලීය රටාවේ අපි කියනවානේ පළවෙනි පරම්පරාවේ එක් ලක්ෂණයක් ඉස්මතු වෙනවා ඊගාව මේ අනිත් ලක්ෂණය යටපත් වෙනවා දෙවෙන පරම්පරාව ඊගාව පරම්පරාවේ කියන්නේ F2 පරම්පරාවේදී තුනට එක අනුපාතයක ඒ රටාව නැති වෙලා යනවා. මෙන්ඩලීය රටාවෙන් බැහැ. මොකක් වුණාමද? ප්‍රතිබද්ධතාව නැත්නම් ඥාන ප්‍රතිබද්ධය ඇති වුණා. ඉතින් මේ කතන්දරේ මුලින්ම හොයාගත්තේ මෝගන් කියලා කියන විද්‍යාඥයා මෝගන් කියන විද්‍යාඥයා ඩ්‍රොසොෆිලා කියලා ඩ්‍රොසොෆිලා අනිත් කියන්නේ
දොසපිලා කියන පළතුරු මැස්සගේ ආවේනිය පිළිබඳ හදාරනකොට මෝගන් කියන විද්‍යාඥයා දැක්කා දොසපිලා පළතුරු මැස්සගේ ලක්ෂණ මෙන්ඩලීය රටාවෙන් බැහැර වෙනවා කියන. ඒකට හේතු හොයාගෙන යනකොට තමයි ඔය ඥාන ප්‍රතිපatti හඳුනාගන්න. අපි කොයිකටම මෙහෙම දෙයක් කරමු. ටියුට් එකේ ඉඳ තියලා නැහැ. ටියුට් එක කෙලවරටම යන්නේ කියන්නේ කවර් පේජ් එකට යන අන්තිම පිටුවට යන්නේ. ඒකේ කවර් පේජ් එකේ ඥාන ප්‍රතිපත්තිය ගැන විතරක් පොඩ්ඩක් ලියමු. ඒක පාඩම් කරගන්න නැවත බලා ගන්න පුළුවන්. ඒක ඥාන ප්‍රතිපත්තිය විතර කියමු. මේ කියමු නෙමෙයි ලියන්න තියෙන්නේ. මාතෘකාව ලියන්නේ ප්‍රතිබද්ධ ඥාන කියලා. ප්‍රතිබද්ධ ඥාන. ප්‍රතිබද්ධ ඥාන. ලියන්න. එකම වර්ණ දේහයේ මත පිහිටි එකම වර්ණ දේහයේ මත පිහිටි ස්වාධීනව වියුක්ත නොවන ඥාන ස්වාධීනව වියුක්ත නොවන ඥාන ප්‍රතිබද්ධ ඥාන ලෙස හැඳින්වේ. ප්‍රතිබද්ධ ඥාන ලෙස හැඳින්වේ. වෙනම ලියන්න වෙනම ඡේදයකට යන්න ෆූල් නැහැ. දැන් මේක අපි ලිව්වට නේද? ඩ්‍රොසපිලා නම් පළතුරු මැස්සා පේනවත් ගන්නෙත් නෑ. ඩ්‍රොසපිලා නම් පළතුරු මැස්සා පිළිබඳ කරන පරීක්ෂණයකදී මෝර්ගන් වගේ මෝ යන්න අල්ර යන්න ගයන්න අල්ර යන්න මෝර්ගන් නම් විද්‍යාඥයා ඥාන ප්‍රතිපත්තිය පිළිබඳ අනාවරණය කරගන්නා ලදී. මේ මගින් ජීවීන්ගේ ලක්ෂණ මෙන්ඩලීය රටාවෙන් බැහැර වේ. ජීවීන්ගේ ලක්ෂණ මෙන්ඩලීය රටාවෙන් බැහැර වේ. ජීවීන්ගේ ලක්ෂණ මෙන්ඩලීය රටාවෙන් බැහැර වේ. හොඳයි දැන් තමයි අපි නියමිත කොටසට යවෙන්නේ. පිටු අංක 9ට ආයෙ පෙන්නන්න. අංක 2 ලිංග ප්‍රතිබද්ධ ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආභාව. දැන් ඔයා ඥාන ප්‍රතිබද්ධ දන්නවනේ. ඒක නිසා මම පැහැදිලි කරලා මේ බලන්න. මේ තියෙන්නේ ගැහණු පුද්ගලයෙකුගේ වර්ණ දේහයක් කියලා. එතකොට මෙන්න මෙහෙම තියෙනවා වර්ණ. එතකොට මේකේ මේ ගැහණු පුද්ගලයෙක්ගේ 23 වෙනි වර්ණ දේහය කියනවා. 23 වෙනි වර්ණ දේහය. මට ඒක කියන්න බෑ 23. ඒ කියන්නේ 23 වෙනි වර්ණ දේහය තියෙන්නේ මොකටද? ලිංගත්වයේ නිරූපණය කිරීම සඳහා. ඒක ලිංග වර්ණ දේහයනේ. ඒක අපි දන්නවා මේ තියෙන්නේ XX. ගැහණු අයගේ වර්ණ දේහ දෙක මොකද? XX. පිළිමි කෙනෙක් ගෙන අපි කලින් පාඩමේදී කතා කරන්නේ කොහොමද? එකක් ප්‍රමාණයෙන් විශාලයි ඒක x අනික ප්‍රමාණයෙන් කුඩායි ඒක y. නේද? ගැහණු වර්ණ දේහ දෙක ප්‍රමාණයෙන් විශාලයි ඒ දෙක x කියනවා. පිළිමියයි එකක් විශාලයි ඒක x අනික කුඩායි අනික y. ඉතින් මෙන්න මේ ලිංග වර්ණ දේහ යුගලේ ලිංග වර්ණ දේහයක දැන් මෙහෙම පහළට බස්මණු පිළිවෙලවල වලින් විවිධ ලක්ෂණ සඳහා ඥාන නිර්මාණය වෙනවා. අන්න එහෙම ඥාන හැදෙනකොට
ඔය වර්ණ දේහවල 23 වෙන වර්ණ දේහ යුගල තියෙන්නේ ලිංග වර්ණ දේහ ලිංගික ලක්ෂණ තමයි මේකෙන් තීරණය කරන්නේ. නමුත් මේ වර්ණ දේහවල ඒ ලිංගිකත්වයට අදාළ තොරතුරු වලට අමතරව අර දෛහික වර්ණ දේහවල වගේම ඒ කියන්නේ 1 2 3 4 5 6 22 වෙනකන් තියෙනවනේ වර්ණ දේහ. ඒක සාමාන්‍ය අපි දෛහික වර්ණ දේහ කියනවානේ. ඒ දෛහික වර්ණ දේහවල වගේ මේවයි විවිධ ලක්ෂණ තීරණය කරනවා. පැහැදිලි මදි නේද? 23 වෙනි වර්ණ දේහ යුගල තියෙන්නේ ලිංගිකත්වයට අදාළ කරුණු ලක්ෂණ තීරණය කරන්නේ. ලිංගිකත්වයට අදාළ ලක්ෂණ තීරණය කරන්නේ. නමුත් ඒ මත පිහිටි සියලුම ඥාන වලින් කෙරෙන්නේ ඒ ටික විතරක් නෙවෙයි. ඊට අමතරව වෙනත් ලක්ෂණ ඒ මත ලියවිලා තියෙනවා කියලා හිතන්න. ඒ මත වෙනත් ඒවා තියෙනවා. මේ ලිංග වර්ණ දෙක යුගලේ ලිංගිකත්වයට අදාළ කාරණා වලට අදාළ ඥාන වලට අමතරව තව තවත් ඥානක් තියෙනවා. හරි. හැබැයි එහෙම තියෙන්නේ මේ X වර්ණ දේහවල විතර. මේ Y වර්ණ දේහයේ හිම අඩු. ඇයි Y වර්ණ දේහ අඩු? Y වර්ණ දේහය තා කුඩයි. Y වර්ණ දේහය තා කුඩයි. එතකොට මෙන්න මේ ලිංගික ලක්ෂණ තීරණය කිරීමටම වෙන් වෙච්ච මේ 23 වන වර්ණ දේහය මත වෙන ලක්ෂණ තීරණය කරන ඥානක් තියෙනවනේ. ඉතින් ඒ වෙන ලක්ෂණය තීරණය කරගන්න යම් ඥානයක් ඒ ලිංගික ලක්ෂණ පහල කරන මේ ඥානයට ප්‍රතිබද්ධ වෙලා තිබුණොත් අන්න ලිංග ප්‍රතිබද්ධ වෙලා තියෙනවද කතන්ද ඒ ලක්ෂණය ලිංග ප්‍රතිබද්ධ වෙලා මොකද ලිංගිකත්වයට අදාළ ඥානයක් මතම ප්‍රතිබද්ධ වෙලා තියෙනවා තවත් ලක්ෂණයක් සාමාන්‍ය ලක්ෂණයක් තීරණය කරන සාධකයක්. ඔයාට පැහැදිලි මදියි. ඔයාට පැහැදිලි මදි කියලා මට තේරෙන නිසා ඔයා ගැන බය වෙන්න එපා. මොකද ඔයාට මේක පැහැදිලි වෙන තාක්කල් මම කියා දෙනවා. තව උදාහරණ වලදී සමහර දේවල් තියෙනවා උදාහරණ ගන්න නැතුව කියන්න බෑ. ඒ උදාහරණ අපි ඉදිරියට කතා කරනවා. එතකොට තමයි හොඳටම තේරෙන්නේ. සැකවින් ආයි කියනවා නම් වැඩි පැහැදිලි මදි වගේ හිතෙන නිසා මේ X වර්ණ දේහය මත ලිංගිකත්වයට අදාළ කාරණා තීරණය කරගන්න එක්තරා ඥානයකට ලිංගිකත්වයට අදාළ නොවන කාරණාවකුත් ඒ මතම බද්ධ වෙලා ලිංගිකත්වයට අදාළ කාරණාවක් මත ලිංගිකත්වයට අදාළ නොවන ඥානයක් බද්ධ වෙලා ප්‍රතිබද්ධ ඥාන ප්‍රතිබද්ධ තේරුණාද? එහෙම වෙන්න පුළුවන්. ඒ ප්‍රතිබද්ධ වෙලා තියෙන ඥානය ඒ ප්‍රතිබද්ධ වෙලා තියෙන ලිංගිකත්වයට අදාළ නොවන කාරණාව තියෙනවා ලක්ෂණ. එන්නේ ලක්ෂණය නිලීන ලක්ෂණයක් එහෙම වුණොත් යම් කාරණාවකට නිලීන ලක්ෂණයක් වුණොත් අන්න ඒක නිසා රෝග හට ගන්න පුළුවන් කියලා මේ කියන්නේ. උදාහරණෙදි පැහැදිලි ඒ ප්‍රතිබද්ධ වෙලා තියෙන ඥානය නිලීන ලක්ෂණයක් තීරණය කරන එක වුණොත් කොහොමද රෝග හටගන්නේ කියලා ඊගාව කොටසදී අපි බලමු. හැබැයි මේක මතක තියාගෙන යමු ඊගාව කොටසට යන්න කලින්. මොකද්ද? ඔය විදිහට ලිංග වර්ණ දේහය මත අනෙකුත් ලක්ෂණ ප්‍රතිබද්ධ වන්නේ X වර්ණ දේහ මත පමණයි. X වර්ණ දේහ මත පමණයි. Y වර්ණ දේහයේ එහෙම දේවල් ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. ලිංගිකත්වයට අදාළ ඥාන මත වෙනත් ලක්ෂණ සහිත ඥාන ප්‍රතිබද්ධ වෙන්නේ X වර්ණ දේහවල විතරයි. Y වර්ණ දේහයේ එහෙම වෙන්නේ නැහැ. ඇයි වෙන්නේ නැත්තේ?
Y වර්ණ දෙහි එහෙම වෙන්නේ නැත්තේ. එහෙම වෙන්න Y වර්ණ දෙහි ඉඩ. ඔයාට මතක ඇති සමජාත වර්ණ දේහ කියන කොටසේ දා කතා කරද්දී මම කිව්වා සමජාත වර්ණ දේහ යුගලක යම් ලක්ෂණයක් එක් වර්ණ දේහයක තීරණය කරනවා නම් ඊට අනුරූපව අනිත් වර්ණ දේහයේ එම ලක්ෂණයම තීරණය වෙනවා කියලා. හමේ වර්ණය තීරණය වෙනවා නම් මේකෙත් හමේ වර්ණයමයි එතන. හමේ වර්ණය නම් හමේ. කොණ්ඩේස බාණය කොණ්ඩේස බාණය. තේරුණාද? සමජාත වර්ණ දේහවල යම් වර්ණ දේහයක් මත යම් ඥානයක් තියෙනවද ඒ කෙලින්ම අනිත් පැත්තේ ඊට අනුරූප ඥානෙ පිළිතන. ඒ කියන්නේ සමජාත වර්ණ ස්වභාවය. නමුත් මෙන්න මේ පිරිමින්ගේ 23 වන වර්ණ දේහ යුගල පිරිමින්ගේ 23 වන වර්ණ දේහ යුගල කියන්නේ ලිංග වර්ණ දේහ යුගල. ලිංග වර්ණ දේහ යුගල එහෙම වෙන්නේ නැහැ. X වර්ණ දේහයේ යම් කිසි තොරතුරක් තියෙනවා නම් ඒ තොරතුරම එහා පැත්තේ සටහන් වෙන්නේ නැහැ. ආයෙ කියනවා නම් X වර්ණ දේහයේ මත තියෙන සියලුම තොරතුරු වලට අදාළ ලක්ෂණ Y වර්ණ දේහයේ මත පිහිටන්නේ නැහැ. ඇයි පිහිටන්නේ නැත්තේ? X වර්ණ දේහයේ තියෙන සියල්ලම වර්ණ Y වර්ණ දේහයේ තියෙන ඉඩ නැහැ. X වර්ණ දේහය විශාලයි. Y වර්ණ දේහය කුඩායි. නේ. මේ විශාල හෝල් එකක දාන්න පුළුවන් ඩෙස් පුටු ටික පොඩි කාමරයක දාන්න පුළුවන් බෑනේ නේ. මා විශාල ගේක තියෙන බඩු මුට්ටු ටික පොඩි ගේක තියාගන්න බෑනේ. නමුත් විශාල ගේක තියෙන අත්‍යවශ්‍ය බඩු ටික පොඩි ගෙදරක් තියෙනවා. උයාගෙන ගන්න මුට්ටියක් නැති වෙන්නේ නේ. ඒක බෙදාගෙන ගන්න පිඟානක් නැති වෙන්නේ. ඒක ලොකු ගෙදරක් තියෙනවා පොඩි ගෙදරක්. අත්‍යවශ්‍ය කාරණා ටික තියෙනවා. වෙන වැල්වට අරන් තියෙන දේවල් තියෙනවනේ. ඒවල පොඩි ගෙදර තියන්න ඉන්නේ. ඒක ඉන්න නැති වෙනවා. ඒ වගේ මේවා X වර්ණ දේහයේ මත ලිංගිකත්වයට අදාළ මේ ලක්ෂණ ටිකට අදාළ තොරතුරු ටික තියෙනවනේ. ඒ ලිංගිකත්වයට අදාළ තොරතුරු ටික Y වලත් තියෙනවා. ඇයි මේ වර්ණ දේහ ඇතුලේ ලිංගිකත්වයට අදාළ තොරතුරු ගබඩා ඒක ලිංගිකත්වයට අදාළ තොරතුරු ටික එයා අනිවාර්යෙන් ගබඩා කරනවා. මොකද එයාගේ කාර්යය ප්‍රධාන කාර්යය. නමුත් එයා පොඩි නිසා මෙයාගේ තියෙන සියලුම අනිකුත් තොරතුරු ටික එතෙන්ට යන්නේ ඉතින් ලිංග වර්ණ දේහයේ උනාට ලිංගත්වයට අදාළ නොවන කාරණා X වල තියෙන්න පුළුවන්. නමුත් ඒවා Y වල නැහැ. Y වල හිමීව තියාගන්න යාට ඉඩ නැහැ. ඒක නිසා එතෙන්ට මොකද ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිබද්ධ වෙන්නේ ලක්ෂණ තියෙන්නේ නැහැ. ඒ ලක්ෂණ තියාගන්න යාට ඉඩ නැහැ. තේරුණා? අපි මෙන්න මේ ටික පොඩ්ඩක් ලියලා කියවලා ඉදිරියට යන්න මම අකුමට පැහැදිලි කරනවා නම් කියලා පැහැදිලි වෙනකන් කියා දෙනවා. රයිට්. අපි මෙහෙම ලියලා ඉමු. ලිංග ප්‍රතිපද මේ පිටු අංක 9 අවසාන මාතෘකාව ලිංග ප්‍රතිපද ප්‍රවේණිය නිසා ඇතිවන ප්‍රවේණික ආපාද. ලියන්න. 23 වන වර්ණ දේහ යුගල හේවත් 23 වන වර්ණ දේහ යුගල හේවත් 23 වන වර්ණ දේහ යුගල හේවත් ලිංග වර්ණ දේහ වලට ප්‍රතිබද්ධ වූ ලිංග වර්ණ දේහ වලට ප්‍රතිබද්ධ වූ යම් නිලීන ඥානයක් නිසා හටගන්නා රෝග මීට අයත් වේ. හටගන්නා රෝග මීට අයත් වේ. හටගන්නා රෝග මීට අයත් වේ. එහා පැත්තේ පිටුවට යම් 10 වෙනි පිටුව සටහනක් තියෙනවා. ටික සටහනක් බොහෝම ප්‍රවේශමෙන් කියවන්න මම කියා දීපු දැන් කියවන එක නම් අපි වෙකින් කියවගෙන යනවනේ. ආයෙ පාඩම් කරනකොට හොඳින් තේරුම් ගන්න මම කියා දීපු කාරණාත් එක්ක මාත් පොඩක් හිමින් කියන්නම් ඒක. X Y ලිංග වර්ණ දේහ ලෙස සැලකුවද ඒවා මත පිහිටි සියලුම ඥාන ලිංග නිර්ණය සඳහා භාවිත නොවේ. XY වර්ණ දේහ තියෙන්නේ ලිංග වර්ණ දේහ උනාට ඒව මත තියෙන සියලුම ඥාන තියෙන්නේ
ලිංගත්වයට අදාළ දේවල් නෙවෙයි. කියලා මේ කියන්නේ. නොවේ. X Y වර්ණ දේහවල පිහිටි ඥාන බොහොමයක් අනෙකුත් අලිංග වර්ණ දේහවල ඥානමේ. අලිංග වර්ණ දේහ කියලා කිව්වේ අර එකේ ඉඳන් 22 දක්වා කියන අලිංග වර්ණ දේහවල මෙන් විවිධ ලක්ෂණ තීරණය කරයි වෙන යම් ලක්ෂණක් තීරණය කරනවා. Y වර්ණ දේහයේ ඉතා කෙටි නිසා මේ තියෙන Y වර්ණ දේහය මේක අන්තිමට කියපු කාරණාව මම Y වර්ණ දේහයේ ඉතා කෙටි නිසා X වර්ණ දේහයේ මත පිහිටි ඥාන බොහොමයකට අනුරූප ඥාන Y වර්ණ දේහයේ තුල නැත. X යේ තියෙන හැම දෙයක්ම Y ගේ කොපි වෙලා නැහැ කියලා කියන්නේ. මොකද Y ගේ නැහැ කියලා කියන්නේ කොපි වෙලා නෙමෙයි. නෙමෙයි. ඊට අනුරූප ඒ අනුව මේ Y වර්ණ දේහය මත නොමැත. ඒ අනුව පුරුෂයන්ගේ X වර්ණ දේහය මත පිහිටි එනම් X ප්‍රතිපද ඥාන බොහොමයක් සඳහා අනුරූප ඥාන Y වර්ණ දේහය තුල නොමැත. මේ X ගේ පිරිමි අයගේ යන් වගේ පිරිමි අයගේ X ගේ තියෙන බොහොමයකට අනුරූප දේවල් Y ගේ නැහැ කියලා කියන්නේ. හැබැයි යන් වගේ X ගේ තියෙන හැම දෙයක්ම X ගේ තියෙනවා. අනුරූප ඥාන තියෙනවා. මේක එහෙම නැහැ කියලා කියන්නේ. මම මේ විස්තර කරගෙන නෝට් එක කියවන්නේ වාට ටිකක් අමාරුයි ඇත්තටම. නොමැත. ඒ කියවන විදිය නිසා මට මේක කියව ගන්නත් අමාරුයි. මේකෙන් කියවන්නේ එම නිසා X වර්ණ දේහයේ මත පිහිටි බොහොමයක් ඥාන ප්‍රමුඛ වුවත් නිලීන වුවත් පිරිමින් තුලදී ඒවා සියල්ල ප්‍රකාශ වේ. ඒක නිසා මේ X වර්ණ දේහයේ මත යම් ලක්ෂණයක් මේ ප්‍රමුඛ වුණා ඒ ලක්ෂණය ජීවියාගේ පෙන්වන්න කරනවා. නිලීන වුණත් ඒ ලක්ෂණය පෙන්වන්න කරනවා. අපි හිතමුකෝ නෑ අපි උදාහරණයක් කතා කරමු. හොඳයි නැත්නම් වල තවත් පැහැදිලි ප්‍රකාශ වෙනවා. එහෙත් ස්ත්‍රීන් තුල X වර්ණ දේහ යුගලක් ඇති නිසා ඔවුන්ගේ X ප්‍රතිපද ඥාන සියල්ලම යුගල වශයෙන් ඇත. ඔවුන් කිසියම් නිලීන ලක්ෂණයක් පෙන්වුම් කරන්නේ X වර්ණ දේහ දෙකෙහිම නිලීන ඥාන දෙකක් පිහිටා ඇති විට පමණයි. ඒ කියා දෙන කාරණා ටික ඒ නෝට් එකේ තියෙන කාරණා ටික මම වාට උදාහරණයෙන් පැහැදිලි කරනවා. එතකොට හරියට ඒකවල සියල්ල පැහැදිලි වෙයි. පැහැදිලි වුණ නැත්නම් ඔයා මට කෝල් එකක් දීලා හොඳයි. අනිවාර්යයෙන්ම කෝල් එකක් දීලා. මම ඊවෙන්නේ මේ බැඳී සිටිනවා මේක සම්පූර්ණ පැහැදිලි කරන්න. right. අපි යනවා අපේ පළවෙනි උදාහරණ රෝගය වන හිමෝපීලියා. හිමෝපීලියාව කියන්නේ මොකක්ද? දැන් අපි හිමෝපීලියාව ගැන දැනට ගන්න සුළු සාමාන්‍ය කාරණා ටික එකතු කරගමු. ප්‍රවීණ විද්‍යාව පොතට යන්න කලින්. මෙන්න මේ ටික ඔයා දන්නවද? සමහරවිට ඒවත් අදමත් දන්නේ නැහැ. හිමෝපීලියාව කියන්නේ රෝගයක්. හිමෝපීලියාව කියන්නේ ආවේනික රෝගයක්. පරම්පරාවෙන් පරම්පරාවට සම්ප්‍රේෂණය වන රෝගයක්. මේකේ ස්වභාවය තමයි තුවාලයක් වූ විට රුධිරය කැටි නොගැසී. ඔයා දන්නවා දැන් අපේ තුවාලයක් මාකින් අත කැපුණොත් ලේ ගන්න. නමුත් ඒ ලේ හැමදාටම ගලාගෙන යන්නේ නැහැ. ඇඟේ තියෙන ලීටර පාකයක් වුණු ලේ ටික ඔක්කොම ඒ සුදුරින් යන්නේ. ලේ ගලනේ ටික වෙලාවකදී නවතින. ඒ සඳහා ඔයාලට මතක ඇති රුධිර පට්ටිකා තුවාලයක් වුණු ගමන්ම රුධිර පට්ටිකා පුපුරන. රුධිර පට්ටිකා ඇතුලේ තියෙන රසායනික ද්‍රව්‍යයි ප්ලාස්මේ තියෙන රසායනික ද්‍රව්‍යයි ප්‍රතික්‍රියා කළ ලේ කැටියක් ඇති. ඒක නිසා කූඩැල්ලේ කාලා කූඩැල්ල වැටුනම ලේන. ටික විලාවකදී ලේන එක නතර වෙනවා. කොහේ හරි තුවාලයක් වුණාම බාහිර ලේ ගලණයක් වුණාම ඒ බාහිර ලේ ගමනේ ලේ කැටියක් කැටිලා නවතිනවා. හිමෝපීලියාව හැදුණු කෙනාගේ එහෙම වෙන්නේ. බාහිර රුධිර ගලණයකදී රුධිර කැටියක් හදන්නේ නැහැ. ඒක නිසා පොඩි තුවාලයක් වුණොත් ඒ තුවාලෙන් ඇඟේ තියෙන ඔක්කොම ලේ ටික ගිහිල්ලා මැරෙනවා. ලේසි ලෙඩක් නෙවෙයි. පොඩි තුවාලයක් වුණත් ඒක ඇති මරණයකට දෙන්න. ලේ යන එක නවතින්නේ නැහැ. ඒක තමයි රෝගයේ ස්වභාවය. දැන් ආය අපි මේ මූලික කරුණාට කියමු. හිමෝපීලියාව කියන්නේ රෝගයක්. ඒක ආවේනික රෝගයක්. පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා.
බාහිර රුධිර ගලණයකදී රුධිර කැටියක් සාදලා ලේ යන එක නවතින්නේ නැති එක තමයි මේ. ලේ නවතින්නේ නැහැ. තමවද මේ රෝගය පීඩා විඳින්නේ රෝගය වැළඳෙන්නේ පිරිමි අයට. බහුල වශයෙන් පිරිමි අයට තමයි මේ රෝගය හැදෙන්නේ. ඒ වගේම මේ රෝගය යම් පරම්පරාවක ඉඳන් ඊගා පරම්පරාවට සම්ප්‍රේෂණය කරන්නේ ගැහැණියම. ගැහැණුවයි. මේක හරි පිළියක් තමයි වෙලා තියෙන්නේ. පීඩා විඳින්නේ පිරිමිලු වැඩේ බෝ කරනවා කියන වචන නම් ගැලපෙන්නේ නැහැ. වැඩේ සම්ප්‍රේෂණය කරන්නේ ගැහැණිය. එහෙම ලෙඩ. ඔන්න සාමාන්‍ය කාරණා ටික. තව සාමාන්‍ය කාරණාවක් ගන්නවත් ගන්නෑ. හිමෝෆීලියා රෝගය තියෙනවා එංගලන්තේ රජපෞල. එංගලන්තේ රජපෞලක් තියෙනවා. අපිට අදාළ වුණා හරි නොවුණා හරි. ඒගොල්ලන්ගේ රජ පරම්පරාවේ හිමෝෆීලියා රෝගය තියෙනවා කියලා. ඔන්න මම හිමෝෆීලියා කියන සාමාන්‍ය කාරණා ටික ප්‍රවේණක තොරතුරු ටික පස්සේ කියමු. බාහිර රුධිර ගලණයක් සිදු වූ විට රුධිර කැටි නොගැසීම මෙහි ස්වභාවයයි. ඒ නිසා කුඩා තුවාලයකදී පවා මරණය සිදු විය හැකියි. බොහෝ විට පිරිමින්ට පමණක් ඇතිවන මෙම රෝගය සම්ප්‍රේෂණය වන්නේ ගැහැණුන් මගිනි. දැන් බලමු කොහොමද මේක වෙන්නේ. හරි. මෙහෙම කියා දුන්නොත් ඔයාට තේරෙයි. අතුරු ප්‍රශ්න වලට උත්තර කිව්වා ප්‍රශ්නයක් මම ඕනට තමයි කියන්නේ. මෙන්න ඉන්නවා ගැහැණු කෙනෙක්. මේ ගැහැණු කෙනාගේ ලිංග වර්ණ දෙක යුගල. ඒ කියන්නේ කීවෙනි එකද? 23 වෙනි වර්ණ දෙක යුගල. XX. එතනයි වගේ නේ. X මම X කියලා මගේ සටහනේ දාලා නැහැ. ඉතින් මම දාන්න යන්නේ නැහැ. X කියලා වදාළු X කියලා. මේ ඉන්නේ ගැහැණු. යටි ලියන්නද ගැහැණු? මේ ඉන්නේ පිරිමි කෙනාගේ වර්ණදී. මේ තියෙන්නේ පිරිමි කෙනාගේ වර්ණදී. X Y. XY නම් පිරිමි. XX නම් ගැහැණු, XY නම් පිරිමි. තේරෙනවද? දැන් මෙන්න මේ ගැහැණු කෙනාගේ මේ 23 වන වර්ණ දෙහි මත ප්‍රතිබද්ධ වෙලා एक प्रमुख लक्षण प्रमुख लक्षण ये तमाम तुआले पुनः ले गलागन යනකොට ලේ නැවතීමේ හැකියාව. ඒ කියන්නේ රුධිරයේ කැටි ගැසීම. රුධිරය කැටි ගැසීම. රුධිරයේ කැටි ගැසීම මම දාන්නම් කැපිටල් H. ඇයි ඒක කැපිටල් H කියලා කිව්වේ? ඒක කැපිටල් දැම්මේ ඒක ප්‍රමුඛ ලක්ෂණය නිසා. රුධිරයේ කැටි ගැසීම ප්‍රමුඛ. ඊළඟට නිලීන ලක්ෂණය. රුධිරය කැටි නොගැසීම. සිම්පල් මම බෝඩ් එකම කල්ලාට මතක තියාගත්තද? රුධිරයේ කැටි ගැහෙනවා නම් කැපිටල් H. ඒක ප්‍රමුඛ ලක්ෂණය. කැටි ගැහෙන්නේ නැත්නම් සිම්පල් H. ඒක නිලීන ලක්ෂණය. ඉතින් මේ කියන ගැහැණු කෙනා මේක මකන්න වෙනවා. ඒක මකන්න වෙනවා. දැන් මම මේක පැත්තට තියාගන්න. කැටි ගැහෙනවා නම් කැපිටල් H, කැටි ගැහෙන්නේ නැත්නම් සිම්පල් H. මේ ගැහැණු කෙනාගේ මේ චානීය මේ වර්ණ දෙකේ මත කැපිටල් H තියෙනවා. ඊට අනුව මේ පැත්තේ සිම්පල් H තියෙනවා. මේ වර්ණ දෙකේ මත කැපිටල් H තියෙනවා, මේ වර්ණ දෙකේ මත සිම්පල් H තියෙනවා. උදේ කැටි ගැසීම කදාල් ජානීසා කැටි නොගැසීම කදාල් ජාන. දැන් ඔයාට තේරෙන විදිහට මට කියන්න මේ ගැහණු කෙනාගේ තුවාලයක් වුණොත් ලේ කැටි ගහනවද නැහැ? ඔන්න කකුල කපාලා. ලේ කැටි ගහන්නේ නැහැ. ලේ කැටි ගහන්නේ. ඇයි? ප්‍රමුඛ ජානේ තියෙනවා. ප්‍රමුඛයා ගාව දිනිලිනිය යටපත් වෙනවා. කැටි නොගැසීම
යටපත් වෙනවා. කැටි ගැසීම ඉස්මතු වෙනවා. ප්‍රමුඛ ජාති තියෙනවා. එයාගේ ලේ කැටි ගේ. එයා රෝගියෙක්ද දැන්? නෑ. එයාගේ තුවාලයක් වුණාට ලේ නවතිනවා. එහෙනම් එයා රෝගියෙක්. මේ පිරිමි කෙනා මේ X වර්ණයේ කැපිටල් H තියෙනවා. Y වර්ණයේ ඒකේ මොකුත් ප්‍රතිබද්ධ වෙන්නේ නැහැ. ප්‍රතිබද්ධ වෙන්න ඉඩක් ඒකේ නැහැ. ඉඩ නැහැ. ඒක නිසා ඒක මොකුත් නැහැ. දැන් මට කියන්න මේ මිනිස්සයා රෝගියෙක්ද නිරෝගියෙක්ද? තුවාලයක් වුණොත් ලේ නවතිනවා. කැපිටල් H තියෙනවා. සිම්පල් H එකක් ඇත්තවත් නැහැ. කැපිටල් H විතරයි සිම්පල් H ඇත්තද? මෙයා නිරෝගී. නිරෝගී. මෙයා නිකම්ම ගහන කිව්වොත් මම නිරෝගීද රෝගීද කියලා ලියන්න ගියේ නෑ. ඒක අන්තිමට කරන්න ඉඳායි නෝනේ. කොහොමද මෙයා නිරෝගී? දැන් මේ දෙන්න අතර මේ එකතු වීමකින් අපි හිතමු කොන්න ඊගාව පරම්පරාවේ දරුවන් හට ගන්නවා කියන්නේ. ඊගාව පරම්පරාවේ දරුවන් හට ගන්නවා. එතකොට මේ පී පරම්පරාවනේ. මේ පී පරම්පරාව මතකයි තොරෙන් දැස්සතන ඊගාවට එන්න ඕනේ මොකද්ද? ජන්ම. එහෙනම් දාමුද ජන්ම? මෙහෙම මෙතන ලියන්නේ මේ මොනවද දාන්නේ? ජන්මාන. ලිංගික ප්‍රජනනයේ ජන්මාණු හැදෙනකොට මේවයි කියන එකකින් වෙන් වෙලා යනවා. එතකොට මේක එනවා මෙහෙට. X මේක එනවා මෙහෙට. X මේක එනවා මෙතෙන්ට. X මේ X එක මේක එනවා මෙතෙන්ට. Y තේරුණාද? ජන්මාණු නම් රවුම් කරන්න ඕනේ. ඊට කලින් ප්‍රතිපද ජානි වයන් කරනවා. මේකට එන්නේ තේනවද? කැපිටල් H. මේක තියෙන්නේ සිම්පල් H ප්‍රතිපද වෙලා තියෙන්නේ. capital H මේක මොකුත්ම නැහැ. ජන්මාණු නම් රවුන්ඩ් කරන්න ඕනේ කිව්වා. ජන්මාණු ඔන්න එනවා F එක පරම්පරාව. F1 පරම්පරාව. මේ ඊළඟ පරම්පරාව F1 පරම්පරාව. ඔයාට පුළුවන් මේ ටික කරගෙන යන්න තනියෙන්. ගැහැණු ජන්මාණුවක් පිරිමි ජන්මාණුවක් එක්ක විතරයි එකතු කරන්නේ. මේ දෙක එහෙම එකතු කරන්නේ ඒක එක්කෙනාගේ ජන්මාණු එකතු වෙලා ජනිතව හටගන්නේ. මේකයි දෙකම x තේරුණාද? x මේකයි x එකයි y එකයි. දැන් එයාගේ වැඩ ඉවරයි මෙතෙන්ට එනවා. මේක x එකක් මේකත් x එක x මෙයාත් x y ආය රවුමක් යන්න වෙනවා. ප්‍රතිපද දාන්න බැරි වුණා මේ x මේක කැපිටල් H මේකත් කැපිටල් H මොකද කියන්නේ x නම් ගැහැණුද පිරිමි x ගැහැණු කැපිටල් H රෝගීද නිරෝගී පැහැදිලිවම නිරෝගී. මේ වර්ණ දෙහේ ලේ කැටි ගැහෙන ජාලය තියෙනවා. මේ වර්ණ දෙහේ ලේ කැටි ගැහෙන ජාලය තියෙනවා. පැහැදිලිවම නිරෝගී ගැහෙනවා. මම හිතන්නේ මේවා නියන්න දාලා නිරෝගී නෑ. අපි නිරෝගී කියලා ලියන්නේ. නිරෝගී ගැහෙන විතරයි. නිරෝගී ගැහෙන. දැන් යමු ඊගාට. මෙයා මෙයත් එක්ක එකතු වෙලා මෙයා මෙයත් එක්ක එකතු වෙලා. ඊළඟ මෙතන තියෙන කැපිටල් H තේරෙනවනේ කැපිටල් H. මේකේ මොකුත්ම නැහැ. ගැහැණුද පිරිමිද? x එකයි y එකයි ගැහැණුද පිරිමිද? දන්නවනේ. මෙයා පිරිමි. y තියෙනවනේ. රෝගීද නිරෝගීද? කැපිටල් H තියෙනවා. සිම්පල් H නැහැ. මෙයා නිරෝගී. එහෙනම් නිරෝගී පිරිමි නිරෝගී. ඊගාවට මේකයි සිම්පල් H කැපිටල් H වෙනවා. සිම්පල් H කැපිටල් H. හැබැයි ඉස්සෙල්ලා දාන්නේ කැපිටල් එක කිව්වනේ. ඒක නිසා කැපිටල් X
simple h. Simple h capital H කිව්වත් එකයි capital H simple H කිව්වත් එකයි. ඉස්සෙල්ලා simple capital එක දාන්න. දැන් මෙයා ගැහැණුද පිළිමිද? x නෝගේ. මොන ගැහැණුද? capital H තියෙනවා simple H තියෙනවා. නේ. අපිට තාම මේක තීරණය කරන්න බැහැ. මේ කියන්නේ මෙතනත් ඉතින් capital H simple. අපි අර නිකම්ම ගැහැණු කිව්ව සම්මෝන ගැහැණුද කියලා කිව්වේ නේ. අපි දැන් නිකම්ම ගැහැණු කියලා දාමු. මොන ගැහැණුද කියලා කිව්වේ නෑ. දැන් කියන්න ඕනේ මේක කරනකොට. අන්තිමට යමු. මෙයා එක්ක simple H. මේකේ මොකුත් නෑ. මේකේ මොකුත්. මට ඉස්සෙල්ලාම කියන්න ගැහැණුද පිළිවෙල. x y y තියනවා නම් පිළිවෙල. මොකද්ද ප්‍රතිපද ජාන? capital H තියෙයි. capital H තියෙන ලේ කැටි ගැහෙන්නේ. තියෙන්නේ මොකද්ද? simple H. ඒ කියන්නේ ලේ කැටි ගැහෙන්නේ නැහැ කියන්නේ. නේද? එහෙනම් මෙයා රෝගී. මෙයාගේ තුවාලයක් වල ලේ කැටි ගැහෙන්නේ නැහැ. ලේ කැටි ගැනීමට අදාළ ඡානෙ මෙයා ගාව නැහැ. තේරෙනවද? පේනවද? ලේ කැටි ගැසීමට අදාළ ඡානය වන capital H ආයක මම මකලා ලේ කැටි ගැසීමට අදාළ මේ ඡානය වන capital H මේ පිරිමියා තුල නැහැ. එයා ගාව තියෙන simple H එකක් විතරයි අනික මොකුත්ම නැහැ. දැන් ලේ කැටි ගැහෙන්න විදියක් නැහැ capital H නැතු. ඒ සාධකයේ ඒ ඡානෙ නැහැ. ඉතින් ලේ කැටි ගැහෙන්න. එයා පැහැදිලිව රෝගී. එයා රෝගයෙන් පීඩා. හැබැයි මෙයා රෝගයෙන් පීඩා වෙන්නේ නැහැ capital H තියෙනවා. මෙයා රෝගයෙන් පීඩා වෙන්නේ නැහැ කොහොමද එයා රෝගී capital H තියෙනවා. මෙයාත් රෝගී capital H. අපේ සතහනේ තව පොඩි වැඩක් කරන්න තියෙන්නේ. මෙතන තියෙන වචනයක් තාගන්න. මෙයා රෝගීද? මේ ගැහැණු කියලා දාන්න ගැන රෝගී නේ. ඇයි රෝගී නැත්තේ? capital H තියෙනවා ලේ කැටි ගැහෙනවා. රෝගී නේ. හැබැයි රෝගී නොවුනට එයාගේ වර්ණ දේහ දෙකෙන් ලිංග වර්ණ දේහ දෙකෙන් එකක තියෙනවා නිලීන ඡාන. ඒ නිලීන එක තමයි ඊගාව පරම්පරාවට ගිහිල්ලා පිරිමියට ගමන්. මේ පිරිමියා ගාව මේ තාත්තා ගාව simple H එකක් තිබුණේ නැහැ. capital H එකක් විතරයි තිබුණේ. ඒ තාත්තා නිරෝගී. නමුත් එයාගේ පුතා රෝගී වෙනවා. එතකොට තාත්තගෙන්ද ලෙඩේ ආවේ? ලෙඩේෙන්ද තාත්තා ගාව simple H තිබුණේ නැහැ. capital H තිබුණා. තාත්තගෙන් නෙමෙයි. කොතෙන්ද? මේ මවගේ තිබුණානේ simple H එක. මේ මවගේ තිබුණානේ නිලීන ඡානය. ඒ නිලීන ඡානය මෙතෙන්ට ආවා. නිලීන ඡානය මෙතෙන්ට ආව විතරක් නෙමෙයි ඒක ප්‍රමුඛ වුණා. ඒක ප්‍රමුඛුනේ නිලීන එක. මොකද අනිත් පැත්තේ මොකුත් නැති නිසා. මෙතෙන්දී මේ ගැහැණු ළමයාට ආවා. මේ ගැහැණු දරුවා ගාවට simple H ආවනේ. මේ simple H එක මේ ගැහැණු දරුවා ගාවටත් ආවා මේ පිරිමි දරුවා ගාවටත් ආවා. නමුත් ගැහැණු දරුවා ගාවට ආවට ගැහැණු දරුවට ලෙඩේ හැදෙන්නේ නැහැ. ඇයි ලෙඩේ හැදෙන්නේ? එයාට capital H එකක් තියෙනවා පියාගෙන් ආවා. එයාට capital H එකක් තියෙනවා පියාගෙන්. capital H ගාව simple H යටපත්. තේරුණා? ඒක නිසා ගැහැණුන්ගේ වර්ණ දේහ දෙකම සමාන නිසා එකක හරි ප්‍රමුඛයා හිටියොත් රෝගය හැදෙන්නේ. එකක හරි ප්‍රමුඛයා. දෙකේම නිලිනිය හිටියොත් ලෙඩේ හැදෙන්නේ. මේක simple H ලා මේක simple H උනා නම් ඔන්න ලෙඩේ. කැපිටල් නෑ. ඒක ඊට අඩුවෙන් වෙන වැඩක් නෙවෙයි. ඊට අඩුවෙන්. නමුත් එකක හරි කැපිටල් H තිබුණොත් ලෙඩේ හැදෙන්නේ. පිරිමින්ට අවශ්‍යයි. ඇයි? y වර්ග දෙයේ වෙන ප්‍රතිපද ඥානනේ. එතකොට x ගේ විතරයි තියෙන්නේ. එතෙන්ට ආවොත් එහෙම නිලීන ලක්ෂණේ ඉබේම ලෙඩේ. අන්න මම ඔයාලට කිව්වර නෝට් එක කියවද්දී
තව ටිකකින් උදාහරණකින් මම විස්තර කරන්න මට මේක දැන් කියා දෙන්න එක අමාරුයි කියලා කිව්වේ මේක තමයි. මෙන්න මේ කාරණාවේ තමයි නෝට් එකේ තිබුණේ. දැන් ඔයා මේක බලලා වැඩ ඉවර කළාට පස්සේ ආයේ සටහන කියවන්න වීඩියෝ එක නවත්තලා. ඒ උඩ තියෙන සටහන වැල් වටාරම් ටික සටහන කියවන්න හරියට තේරෙයි ඒක කතන්දරේ. ගැහැණු අයගේ එක් ස්වර්ණ දෙක විශාල නිසා ඒකේ එකක හරි තිබුණා එකක නිලීන ජාලයක් තිබුණාට රෝගයක් හැදෙන්නේ නැහැ. රෝගේ හැදෙන්න නම් දෙකේම තියෙන්න ඕන කියලා සටහනේ තියෙනවා. ඒ වගේම පිරිමි අයගේ එකකට විතරක් නිලීන ජාලි ආවත් ලෙඩේ හැදෙනවා. මොකද අර ලූලා නැති වලට කණිනා පඬිතයා කිව්වා. ගස් නැති රටේ ඉඳලු ගහක් කියනවා. අන්නේ වගේ මේ පැත්තේ වයි වර්ණ දෙහි මොකුත්ම නැතිව තියෙද්දී මේ නිලීනය ප්‍රමුඛික බවට පත් වෙනවා. එහෙනම් ලෝකෙක් වෙනවා ඉතින්. නිලීන ලක්ෂණය වෙන කවුරුත් නැති නිසා එයා තමයි දැන් සෙල්ලම් දාන්නේ. සුදුරේ කටික සන්නේ අන්නේ යාට පැහැදිලි දැන් නෝට් එක පැහැදිලි කතන්දරේ. දැන් මෙයාට නමක් දාගන්න බෑ. මෙයා රෝගයෙන් පීඩා විඳින්නේ නැහැ කැපිටල් H කියනවා. හැබැයි රෝගයෙන් පීඩා විඳින්නේ නැහැ කැපිටල් H කියනවා. රෝගයෙන් පීඩා විඳින්නේ නැතුවට ඒ රෝගය වෙන කෙනෙකුට සම්ප්‍රේෂණය කරනවා. ආයතන දන්නවා මේ පිරිමි ළමයාට මේ කුළු පෙට්ටියට මේ ලෙඩේ ආවේ එයාගේ තාත්තගෙන්. තාත්තගේ තිබුණේ සිම්පල්. අම්මගේ තමයි සිම්පල් H තිබුණේ. එහෙනම් ඒක තමයි මේ දරුවා ගාවට ආවේ. එහෙනම් මෙයා රෝගය ඊළඟ පරම්පරාවට සම්ප්‍රේෂණය කරනවා. රෝගයක් වෙන කෙනෙකුට සම්ප්‍රේෂණය කරන කෙනාට අපි අටේ පන්ති ඉඳන් කිව්වේ මොකක්ද කියලා. යම් කිසි රෝගයක් තව කෙනෙකුට බෝ කරන කෙනා අරගෙන යන කෙනා. එක්කෙනෙක්ගෙන් ඉඳන් තව තැනකට අරගෙන යන කෙනා. රෝග වාහක. එහෙනම් මේ මාවයි මේ දරුවගාවට රෝගී අරගෙන ගිය නිසා මෙයාට අපි කියනවා වාහක ගැහැණු. මෙයා මොන ගැහැණුද? වාහක වාහක. එහෙනම් මෙයාත් ඒ જાතියමයි. මොකද්ද? වාහක ගැහැණු. ඒ කියන්නේ මේ ගැහැණු කෙනා ගාව රෝගය නැහැ. යා රෝගෙන් පීඩා විඳින්නේ නැහැ. නමුත් ඊළඟ පරම්පරාවට ගෙනියනවා ඒක වාහක. ඔන්න එතකොට පැහැදිලි වෙන්න ඇති කතන්දරය. මෙවැනි අවශ්‍යම කාරණාවක්. මෙවැනි හිමෝෆීලියා රෝගේ වාහක ගැහැණු කෙනෙකුයි නිරෝගී පිරිමි කෙනෙකුයි විවාහයෙන් උපදින දරුවන් යම් සම්භාවිතාවක් තියෙනවා රෝගී පිරිමි දරුවෙක් හට ගැනීම. ගැහැණු දරුවෝ දෙන්නයි හටගෙන තියෙන්නේ එක්කෙනෙක් නිරෝගී අනිත් එක්කෙනා වාහක. එක්කෙනෙක් නිරෝගී අනිත් එක්කෙනා වාහක. පිරිමි දරුවන්ගෙන් එක්කෙනෙක් රෝගී අනිත් එක්කෙනා. දැන් මේ සටහන බලලා ඔයා මෙන්න මෙහෙම ඉන්න තීරණය කරන්න. එහෙනම් මේ වාහක ගැහැණු කෙනෙකුයි නිරෝගී පිරිමි කෙනෙකුයි විවාහයි. දරුවෝ හතරක් හැදුවොත් 1 2 3 4යි. හතරවෙනි දරුවා ලෙඩෙක් වෙනවා. ඒක නිසා පළවෙනි ඊගාව 1 2 3 දරුවන්ට ලෙඩේ හැදෙන්නේ. ඉන දරුවෝ 3 දෙනෙක් හැදලා ඊට පස්සේ දරුවෝ හට ගත්තේ නැත්නම් ලෙඩු හැදෙන්නේ. වගේ සරල තීරණයකට එහෙම යන්න එපා. එහෙම කතාවක් මේකෙන් කියවෙන්නේ. මේකෙන් කියවෙන්නේ වාහක ගැහැණියක් සහ රෝගී වාහක ගැහැණියක් සහ නිරෝගී පිරිමියෙක් අතර විවාහයෙන් හටගන්නා පළවෙනි දරුවා රෝගී පිරිමි දරුවෙක් වීමේ සම්භාවිතාව 4යි. ඒ කියන්නේ 1 2 3 4යි 125. නිරෝගී ගැහැණු දරුවෙක් වීමේ සම්භාවිතාව 100ට ගණන් ගත්තොත් 125. නිරෝගී පිරිමි ළමයෙක් හට ගැනීමේ සම්භාවිතාව 125යි. වාහක ගැහැණු දරුවෙක් හට ගැනීමේ සම්භාවිතාව 125යි. 4යි. උපදින පළවෙනි දරුවාම රෝගී වෙන්න පුළුවන්. සමහර විට උපදින පළවෙනි දරුවා නිරෝගී වෙනවා.
දෙවෙනි දරුවත් නිරෝගී වෙනවා. රුපියලක් උඩ දැම්මම හරි වැටෙන්න පුළුවන් කියන්නේ සිරසට අගේද කියන්නේ. ආය උඩ දැම්මම ආය තියෙන්නේ 50ක් සිරස වැටීමේ සම්භාවිතාව 50ක් අගේ වැටීමේ සම්භාවිතාව. ආය උඩ දැම්මොත් තුන්වෙනි වතාවෙත් තියෙන 50ක් සිරස වැටීමේ සම්භාවිතාව 50ක් අගේ වැටීමේ. ඒක නිසා පළවෙනි දරුවා රෝගී වීමේ සම්භාවිතාව 25ක් තියෙනවා. දෙවෙනි දරුවටත් ඒ සම්භාවිතාව තියෙනවා. සමහරවිට මේගොල්ලන්ට ළමයි 5 දෙනෙක් කර ගිහලා 5 දෙනාම රුපියල උඩ දානවා 5 වතාවක්. 5 වතාවම අගේ වැටෙන්න බෑ. පුළුවන්. සිරස වැටෙන්න බෑ පුළුවන්. ඒ වගේ 5 වතාවක් දරුවෝ 5 දෙනෙක් හම්බුනත් 5 දෙනාම රෝගී දරුවෝ වෙන්න පිළිමිද. සමහර විට 5 දෙනාම රෝගී ගැහැණු දරුවෝ වෙන්න. මේ ගෙදර ළමයි 6 දෙනෙක් ඉන්නවා එක එක ලෙඩ නැති වෙන්නත් පුළුවන්. ඒකේ සම්භාවිතාව. තේරුණා? එහෙනම් හතරවෙනි තමයි ලෙඩ හැදෙන්නේ කියලා මම හිතන්නේ. හතරවෙනි විතරයි ලෙඩ හැදෙන්නේ කියලා. මේ කියන්නේ 125 එක තියෙන්නේ. ඔයා මේ ප්‍රවීණ දර්ශ සටහන ඇඳ ගන්න තවත් කාරණා ගැන සාකච්ඡා කරන්න තියෙනවා. මම උඩ ලං කරලා පෙන්නන්නම් මේ. මෙන්න මව වාහක ගැහැණු මව capital H simple H වාහක ගැහැණු. එතකොට පියා capital H y වල මොකුත් නෑ. එතකොට ජන්මාණු හැදෙනකොට අර capital H එකයි simple H එකයි වෙන් වෙලා යනවා දරුවන්ට. අනිත් පැත්තට capital H එකයි මේ මොකුත් නැති y එකයි එනවා. ඊගාවට ඊගාවෙකේදී මේ දරුවාට ගන්නකොට capital H එක එකතු වෙනවා. capital H එකත් එක්ක y එක එකතු වෙනවා. එතකොට නිරෝගී පිරිමි දරුවෙක්, කලින් එක නිරෝගී ගැහැණු දරුවෙක්. ඊගාවට capital H එකත් එක්ක simple H එක එකතු වෙනවා. එතකොට වාහක ගැහැණු දරුවෙක්. ඊගාවට simple H එකත් එක්ක y එක එකතු වෙනවා. එතකොට තමයි රෝගී පිරිමි දරුවෝ හටගන්නේ. දැන් ඔයාට ප්‍රශ්නේ ඔයා දැන් මේ රූපේ වීඩියෝ එක නවත්තලා රූපය අරගෙන මම මේ රූප මතලා රයිට් පුළුවන් දැන් ඔයාට තියෙන ප්‍රශ්න මොකක්ද බැරි වෙලා හරි මේ විවාහ මෙතෙන්ට වාහක ගැහැණු කෙනෙක් එන්නේ මෙතෙන්ට නිරෝගී ගැහැණු කෙනෙක් ආවොත් නිරෝගී ගැහැණු කෙනෙක් ආවොත් කවදාවත් උතරින් උහාට ලිඩේ හැදෙන්නේ නැහැ ඔයාට හිමෝපීලියාව නේ ඉතින් ඔයාගේ මවගේවත් ඔයාගේ පියාගේවත් ඒ නිලින ඡානේ නේ ඉතින් ඔයා නිරෝගීද ඉතින් ඒක උතරින් උහාට යන්නේ මේ දෙකම කැපිටල් H උනා නම් ඔය ප්‍රශ්නේ යන්නේ එතකොට සිම්පල් H එකක් දෙන්නේ කොහෙද මේ මෙතනින් එන්නේ නැහැ මෙතනින් එන්නේ නැහැ දැන් ආයෙත් ඉතින් බැරිලා හරි මෙන්න එතෙන්ට සිම්පල් H එකක් ආවම රෝගී පිළිම ළමයි ඉන්නවනේ අර අතන හිටියේ 125ක් ගන්න බෑ ඉතින් මේ පිළිම ළමයින් ජීවත් එයා ලොකු මහත් වෙලා විවාහයක් නේ එයා විවාහය එයා ලෙඩ කියලා එයාට ඒ රෝගේ තියෙනවා කියලා එයා දන්නවා කියලා හිතන්න එයා දන්නවා එයාගේ බිරිඳක් දන්නවා එයා දැනම හිමෝපීලියාව තියෙන පිරිමියෙක් එක්ක විවාහ බලන්නකො පැටවුන්ට එයායි කියලා ලක්ෂණ ජන්මාන මමියා capital H මේක capital H මේක simple H මේකේ මොකුත් නැහැ දැන් ඊගාව පරම්පරාව මේකයි මේක capital H simple H මේකයි මේකයි capital H මේකේ මොකුත්ම නැහැ y මේකත් capital H simple H මේකයි මේකයි capital H මොකුත්
බලන්නකෝ. මෙයාගේ කැපිටල් X තියෙනවා, මෙයාගේ කැපිටල් X තියෙනවා, මෙයාගේ කැපිටල් X තියෙනවා, මෙයාගේ කැපිටල් X තියෙනවා. මේ පිරිමි දරුවෙක් මේ ගැහණු දරුවෙක් මේ පිරිමි දරුවෙක් මේ ගැහණු දරුවෙක්. හැම දරුවකෙම කැපිටල් X තියෙනවා. ඒ කියන්නේ රෝගී පිරිමි තාත්තා කෙනෙක්ගෙන් එක ළමයෙක්වත් ලීඩ වෙලා නේද? ඇදෙන්න පුළුවන් ගැහණු දරුවෝ දෙන්නයි පිරිමි දරුවෝ දෙන්නයි. නමුත් මේ ගැහණු දරුවෝ දෙන්නම පිරිමි දරුවෝ දෙන්නම කෙනෙක්වත් නෑ. ඒ කියන්නේ පිරිමියන්ගෙන් සම්ප්‍රේෂණය වෙලා නේද? නේද? දැන් වෙලාවනේ මෙතෙන්ට වාහක ගැහෙන්නේ කියනවා. ඔහොම කියලා බලන්න. වාහක ගැහෙන කෙනෙක් රෝගී පිරිමි. රෝගී වාහක. අන්න එහෙම උනොත් දැන් කැපිටල් H මෙතෙන්ට එනවා, මෙතෙන්ට යනකොට සිම්පල් H එනවා. මෙයා මෙහෙම විස්තර කරන්න නෑ. හොඳේ. මම මේ වැඩිපුර මෙහෙම විස්තර කළාට. ඔයා වෙනම කොලාරන් ඇඳලා බලන්න. ඔයාලට අඳින්න පුළුවන්. මෙතෙන්ට සිම්පල් H ඕනවා. මෙතෙන්ට රෝගී පිරිමියේ සිම්පල් H. අනිකේ මොකක්ද නෑ. දැන් උත්තරය ගන්න. මේක මේකත් එකතු වුණා කැපිටල් H සිම්පල් H. කැපිටල් H සිම්පල් H. මොකද්ද? වාහක ගැහණු ළමයි. මේක මේකත් එක්ක එකතු වුණා කැපිටල් X මොකුත් නෑ. එයා නිරෝගී පිරිමි ළමයි. නේද? මේකයි නේද? මෙතෙන්ට සිම්පල් H මෙතෙන්ට සිම්පල් H. අන්න හරි ගියා ගැහණු ළමයි. මොන ගැහණු ළමයි? රෝගී. මෙතන සිම්පල් X මෙතන සිම්පල්. මවගෙන් එන්නේ සිම්පල් එකක්. පියාගෙන් එන්නේ සිම්පල් එකක්. අන්න රෝගී ගැහණු ළමයි. රෝගී ගැහණු. මෙයා නිරෝගී පිරිමි. ඊටම කලාතුරකින් තමයි රෝගී ගැහණු දරුවෙක් හටගන්නේ. රෝගී ගැහණු දරුවෙක් හටගන්න නම් මොකද වෙන්න ඕන? මව වාහක ගැහණු කෙනෙක් වෙලා පියා රෝගී පිරිමි. පියාගෙන් කිව්වොත් කොහොමද? මව වාහක වෙන්න ඕනි. පියා රෝගී. එහෙම වුණොත් විතරයි රෝගී ගැහණු දරුවෙක් හටගන්නේ. රෝගී ගැහණු දරුවෙක් හටගත්තොත් ඇත්තට මේ දරුවා ගොඩක් කල් ජීවත් වෙන්නේ. මේ සමාජය ඔය වැඩිහිටි සමාජය තුළ හිමෝපීලියාව තියෙන පිරිමි අය ඉන්න පුළුවන්. හිමෝපීලියාව තියෙන ගැහණු අය. හිතොත් පොඩි ළමෙක් තමයි ලිංගික පරිණතියට පෙරේ දරුවෝ කොහොමද මිය යන්නේ. ඒකට හේතුව දැන් අපි දන්නවා අපි කලින් පාඩමේ තම ඔසොත් චක්‍ර ගැන කතා කරන්නේ ආර්ථ චක්‍ර ගැනීම. ආර්ථ චක්‍රයේ ක්‍රියාත්මක වෙනකොටම නේද? දැන් මේ වගේ ලෙඩක් හිමෝපීලියාව තියෙන කෙනෙක්ගේ යම් කිසියකින් යාට කරන්න තියෙන තුවාලයක් සිදු කරගන්න නැතුව ඉන්න එකනේ. තුවාලයක් සිදු කරගන්න නැතුව ඉන්න. බැරි වෙලාවට තුවාලයක් වුණොත් වෛද්‍යවරයෙකුට බෙහෙත් වලින් තමයි ලේනවත්තන්නේ. ඉතින් රෝගයේ තියෙන පිරිමියා ගැන දැනුවත් වුණාම මේ පුළුවන් තරම් මේ තුවාල කරගන්න නැතුව ඉන්න තුවාලයක් වුණොත් ටක් දාලා වෛද්‍ය උපදෙස් වෛද්‍යවරයෙක් ගාවට ගිහලා ඒක කරනවා. නේද? දැන් ස්ත්‍රීකට ඒ කතන්දරේ කරන්න බෑ. අපි කලින් පාඩමේදී ඉගෙන ගන්න අපි තාම මේක කළා නේ. ආර්ථෝ චක්‍ර ක්‍රියාත්මක වෙනකොට දවස් දෙක තුනක් මේ ආර්ථව අවදීදී කුදිරේ වහන. එතකොට ඒ ඔසොත් චක්‍ර ක්‍රියාත්මක වීමේ ආර්ථව අවදී. එතකොට එහෙම වෙනකොට ඒ හැම රුධිර වහනයකදීම රුධිරේ කැටි ගැහෙන්නේ නැතුව ගියොත් ඉතින් මේ නවතින්නේ නැහැ. එතකොට ඒ යනවා මිය යනවා. තේරෙනවද? ඒක නිසා ඒකකින් ගාවට මාසයක් දින 28න් 28ට සිද්ධ වෙනවා. මේ ආර්ථව හරණයක් සිද්ධ වෙනකම් ඉඳ වැඩි විදිහටපත් වෙච්ච දවසින් ගාම් දිගටම ඒ වගේ දින 28 මේ ඔසොත් චක්‍රය මට මේක වැඩි විස්තර කරන්න කියන්නේ නැහැ. මේ පාඩම මම කරලා නැති නිසා ඒකට මේ පාඩමෙන් වැඩිුත් නැති වෙනවා. සහ මේ ඔයාලට තේරෙන්නේ නැහැ. ඒ වගේ තියෙද්දි හිමෝපීලියා වගේ රෝගී කාන්තාවකට ජීවත් වෙනවා. ඇඟිලි නවතින්නේ නැතු. ඒ නිසා මේ යනවා මේ දේවල් ඉතා කලාතුරකින් වෙන්නේ. ඒත් එක්කම මෙහෙම දේවල් වෙන්න පුළුවන් මේ වගේ ගැහණු දරුවෙක් හටගන්න පුළුවන්. මේ ආවේනික රෝග බොහොමයක් හටගන්න වෙන ප්‍රධානම හේතුව තමයි ලේ ඥාතීන් අතර සිදුවන විවාහය. එහෙම කියන්නේ මේ දැන් හිතන්නකෝ යම්
ගැහැණු කෙනෙකුට අපි දමු ඉන්න ගැහැණු කෙනෙක්. එයාට ලෙඩේ තියෙනවා යටපත් වෙලා තියෙනවා. පිරිමි කෙනෙක් ඉන්නවා එයාට ලෙඩේ නෑ. හරි. දැන් ඒගොල්ලන්ට දරුවෝ උපදිනවා. දරුවෝ උපදිනකොට මම දැන් ජන්මාව පෙන්නන්න යන්නේ නෑ. දරුවෝ උපදිනකොට මෙන්න මේමයි හරියන්නේ. capital X capital X. නිරෝගී ගැහැණු. මේකයි. capital H Y. එයා නිරෝගී පිරිමිලා. මේකයි. වාහක ගැහැණු දරුවෙක්. capital X simple H. ඊගාවට capital X simple H. ඕන. දැන් යම් සම්භාවිතාවක් තියෙනවා මොන කෙනෙක් කරගන්න. සමා. sorry. මෙතන simple H එන්නේ. simple H. එයා රෝගී පිරිමිලා. මෙයා වාහක ගැහැණු. දැන් මෙන්න මේ වාහක ගැහැණු ළමයයි රෝගී පිරිමි ළමයයි ඉන්නවා. කවුද එතකොට මේ අපි තුමු මේක පවුල හැදුණා කියලා. එකලක් පිරිමි ළමෙක් රෝගී වෙලා තව ගැහැණු ළමෙක් වගේ. එතකොට මේ දෙන්න එක්ක අයියයි නංගි නැත්තම් මේ එක විතර වෙනවා නෙමෙයි. පළවෙනි දරුවා රෝගී පිරිමි දරුවෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ අවුරුදු දෙක තුනකට පස්සේ ඇති වෙන ගැහැණු දරුවා වාහක ගැහැණු දරුවෙක් වෙන්න පුළුවන්. නැත්නම් වාහක ගැහැණු දරුවෙක් ඉපදිලා අවුරුදු ගණනාවකින් පස්සේ රෝගී පිරිමි දරුවෙක් හද ගන්නවා. කොහොම නමුත් මේ දෙන්නගේ ඥාතිත්වය ගත්තොත් එමේ එක්කෝ අයියයි නංගි නැත්නම් අක්කයි මල්ලි. එතකොට මේගොල්ලෝ විවාහයක් සිද්ධ වෙනකොට වෙනත් අය සමග විවාහ වෙන්නේ. නේ? විවාහය සිද්ධ වෙන්නේ බාහිර වෙන පුද්ගලෙක්. මෙයා වෙන තරුණෙක් සමග මෙයා වෙන තරුණියක් සමග තමයි විවාහ වෙන්නේ. නේ? එතකොට ඒ පිටින් යන අය සම්බන්ධ වෙන දෙන්න. ඒගොල්ලෝ රෝගී වෙන්න පුළුවන්. මේ සුලභව නැහැ නේ මේ රෝග. ඉතින් බොහෝ දුරෙන් රෝගියෙක් තමයි. අපි කණ්ඩායම ගත්තොත් අපි කණ්ඩායමේ එක්කෙනෙක් රෝගී නැහැ. 100ක් විතර ඉන්න ළමයි ප්‍රමාණය කට්ටියමද ඒකෙන්ද මේකේ එහෙම නෑ. ඒකද අපි දුමු නිරෝගී කෙනෙක් කියලා. මෙයා විවාහනේ නිරෝගී තරුණයක් සම. නමුත් මෙයාගේ තියෙනවා එක්තරා නිලින කොටස. මෙයාගේ නිලින කොටස තියෙනවා. මේක ඊගාව පරම්පරාවේ දරුවක්. ඊගාව පරම්පරාවේ දරුවා තුළට මෙන්න මේ නිලින කොටස තියෙනවා. මේ රෝගී පිරිමි කෙනා විවාහයක් වෙලා මේ වෙන කෙනෙක් එක්ක විවාහ වෙලා එන දරුවට ඔය කොටසම තියෙනවා. ඒකෝනේ නිලින ඥානීය තමයි. දැන් මට හිතන්නේ මේ අම්මයි තාත්තයි මේ ඒ දෙන්නගේ ළමයි. අයියයි නංගි නැත්නම් අක්කයි මල්ලි. දැන් ඒගොල්ලන්ට දරුවෝ. ඒගොල්ලන්ට දරුවෝ උපදිනවා. හිතන්න මෙන්න මේ ළමයා ගැහැණු ළමයෙක් කියලා. මේ ළමයා පිරිමි ළමයෙක් කියලා. එතකොට මේ ගැහැණු ළමයයි මේ පිරිමි ළමයාගේ අතර තියෙන ඥාතිත්වය මොකක්ද? මෙයාගේ අම්මා. මෙයාගේ තාත්තා. අම්මයි තාත්තයි සහෝදරයෝ. එහෙනම් මෙයාට කියන්නේ නෑන්දා. මෙයාට කියන්නේ මාමා. ඔයාලට පැහැදිලිද කියන කතාව? අම්මේ කොයි තාත්තේ කොයි හිටියා. පැහැදිලි මද්ද කියලා මට මේ වෙලාවට වඩා දැන් සෙකන්ඩ්. ගැහැණු කෙනෙක් සහ පිරිමි කෙනෙක් හිටියා. ඒගොල්ලන්ට දරුවෝ දෙන්නෙක් හටගත්තා ගැහැණු පිරිමි. එතන දුර කිරින්න පුළුවන්. ඒගොල්ලන්ටත් ආපහු ගැහැණු. දැන් මේ ගැහැණු ළමයාගේ අම්මනේ මේ පිරිමි ළමයාගේ තාත්තනේ මෙයාගේ සීය නැත්නම් ආතනේ මේ දෙන්නගෙම ආතනේ මේ දෙන්නගෙම ආච්චි. එතකොට සීයයි ආච්චි අම්මා මේ තාත්තා. මෙයාට කියන්නේ මොකද? අම්මගේ සහෝදරයා අම්මා. තාත්තගේ සහෝදරිය නෑ. එතකොට නැන්දගේ දුවත් එක්ක මාමගේ දුවත් එක්ක නැත්නම් නැන්දගේ පුතා මාමගේ පුතා එක්ක විවාහ වීමේ සංස්කෘතිය අපේ තියෙනවා. වෙන සංස්කෘති වල ඊට වඩා වෙනස් ඒවා. ලංකන්නේ ඥාතින් විවාහ වෙන අයත් තියෙනවා. අපේ සංස්කෘතිය එහෙම නෑ කොහොම හොඳයි. ලංකන්නේ ඥාතින් අතර ඊට වඩා විවාහ. මේ අපේ නැන්දගේ මාමගේ
විවාහය නැන්දගේ මාමගේ දරුවන් සමග විවාහ වෙන්නේ නෑනමස්සි නාන වචනේ දැන් මතක් වුණා නෑනමස්සි නාතර විවාහය. මේ නෑනමස්සි නාතර තියෙන විවාහයේදී අර නිලින ලක්ෂණ ඔය කියන ගැහුම් ළමයක තියෙන්න පුළුවන් පිළින් ළමයක තියෙන්න. නමුත් ඒගොල්ලන්ගේ ඉස්මතු වෙලා නැහැ. ඒ ඉස්මතු වෙලා නැත්තේ. මොකද ඒගොල්ලන්ගේ මෙයාගේ අම්මා සහ මෙයාගේ තාත්තා සහෝදරයෙක් වුණාට මෙයාගේ අම්මා පිටකෙනෙක් නේ. මෙයාගේ තාත්තා පිටකෙනෙක්. තේරුණාද? ඒක පිටිනාම වර්ධේ ඒගොල්ලෝ තියෙනවා. ඒවා ප්‍රමුඛ ලක්ෂණ වෙනවා කැපිටල් එස් වෙනවා. දැන් ඒගොල්ලෝ නෙට්ටුනේ. මේ දුවත් මේ පුතාලේ. නෑනත් ලෙඩෙක් නෙමෙයි මස්නත් නෙමෙයි. හැබැයි ඒගොල්ලන්ගේ ජාලි යටපත් වෙලා තියෙන නිවින ලක්ෂණේ තියෙනවා. බැරිලා හරි මේ නෑනයි මස්නයි විවාහ වෙලා දරුවෙක් හදගත්තා. අන්න සිම්පල් ලෙස් දෙක ආපහු ඉස්මතු වෙන. ඒක නිසා ලේ ඥාතීන් අතර විවාහය ආවේනික රෝග ඇතිවීම ඉදිරියට ගෙන යාමට හේතුවක් වෙනවා. පැහැදිලිද? හිමෝපීලියාව තියෙන පරම්පරාවේ කෙනෙක් ඒ පරම්පරාවේමයි සමග විවාහ වුණාම එහෙම දෙයක් යනවා. එහෙනම් අපි මෙන්න මෙතනින් අපේ අද දවසේ පාඩම ඉවර කරමු. එතකොට ඊගාව දවසේදී මෙතන මේ කොටසේ ඉඳන් ඉදිරියට තියෙන කොටස යමු. මොකද අපිට පුළුවන්කමක් නෑ පන්ති කාමරයේදී පැය දෙකක විතර කරන කොටස මෙතෙන්දී පැයකටත් වඩා අඩු කාලයකදී කරනවා. ඔයාලගේ කාඩුවර නෑ කෑ ගහන්න එපා. මෙහෙ බලන්න අරවා මේවා කියන්න වෙන්නේ වෙන ප්‍රශ්න ගැන කතා කරන්න වෙන්නේ මේක විතරයි කරන්නේ. එතකොට නමුත් විශේෂ කොටස මහා ප්‍රමාණයෙන් ඔයාලට දාන්න ගියොත් මේ වැඩේ කෙරෙන්නේ නැහැ කියන්නේ ඒක සාර්ථකත්වය ලබා ගන්න බැරි. එහෙනම් මේ කොටසෙන් අපි නවත්තමු. අපි ඊගාව දවසේ ඉතිරි කොටසින් පටන් ගමු. එහෙනම් ආයුබෝවන්.